සියලු දෙනාට තෙරුවන් සරණයි. අපි එහෙමනම් අද මේ ප්‍රෝග්‍රෑම් එක ආරම්භ කරමු. මේ අපි මොනවද ගැනද කතා කරන්නේ? සූත්‍ර දේශනාවක් කරන්න පුළුවන්. අද මම හිතන්නේ සූත්‍ර දේශනාව ටොපික් එක මොකද්ද? කවුදද බාරගත්තේ? පොඩ්ඩක් කියනවද? මල්ලි අර ආනාපාන සතියේ එදා කුමාරී එක මේකේ දෙකක් කොහෙද ඉතුරුනා නේද මේ? ඔව් අවසාන ටික කරන්න ඕනේ දෙකක් මේ. ඔය මම හිතන්නේ අන්තිම දෙක ඉතුරු වෙලා තිබුණා ආනාපාන සතියේ. ඊට පස්සේ අනුරුද්ධ සූත්‍රය වෙන කවුරුත් කරන්නේ නැත්නම් මම කරන්න. හොඳයි අක්ක බොහොම පිං. මේ කුමාරිය අක්ක මම හිතන්නේ නෑ වගේ නේද? එනිසා අපි ඒ ටොපික් එක පොඩ්ඩක් පෝස්ට්පෝන් කරමු. අක්කට අනුරුද්ධ සූත්‍රයේ දේශනාව මේ තව පැය භාගින් වගේ පටන් ගන්න පුළුවන් නම් අපි එතකන් පුළුවන්. හොඳයි. මේ නංගි මොනවාරි කතා ගන්න පුළුවන්ද අද ටොපික් එකක් ගැන? තෙරුවන් සරණයි අයියා. මේ මට නම් චුට්ටක් සනිපරතු ඉන්නේ අයියා. හොඳයි. එහෙම ටොපික් එකක් මේ වුණොත් සම්බන්ධ වෙන්න පුළුවන් අයියා. මේ ඒ අරෙන්න හොඳයි නංගිවා අසනීප තත්ත්වයෙන් ඉන්න නිසා අඩුවෙන් කතා කරන්න. මේ අපි බලමු එහෙනම් මේ ආනාපාන සති ඒ සූත්‍රයේදී මේ අක්ක කතා කරපු ටොපික්ස් පොඩ්ඩක් සමරයිස් කරමු. හිතන්න මම ඒක ෂෙයා කරන්න. ඔයගොල්ලන් මොනවාරි ප්‍රශ්න එහෙම තියෙනවා නම් අහන්න පුළුවන්. මේ සුමානි දේශනාවලින් ඉගෙන ගත්ත මොනවාරි තියෙනවා නම් ෂෙයා කරන්න. අනිත් අයත් එක්ක පුළුවන්. අයියා මේ ඒක දැන් මේ යන මේ සූත්‍ර මට හැමතිස්සෙම අහන්න වෙන්නේ නැහැ. හින්දා අර චුට්ටක් ඩිස්කනෙක්ට් කතියක් තියෙනවා. මේ මොකක්ද අයියා යන ටොපික් එක හාමුදුරුවෝ මොකක්ද මේ දේශනා වලින් කවර් කරන්නේ? මේ නංගි දැන් ඔය දුක මාතිකාව අර මේ තික මාතිකාව ආදී වශයෙන් ඒවෙන් ගත්ත ඒ වචනවල තේරුම් තම මොකක්ම කව වෙන්නේ. ඒ කියන්නේ මේ මම හිතන්නේ දැන් ඔය ප ဋ ාණ දේශනාවට නිකන් මුල පුරනවා වගේ ඒ වගේ ඒ වචනවල විස්තරයක් තමයි මට තේරුනේ. මේ අනිත් අයට කොහොමද දැනුනේ? මටත් මල්ලි තේරුනේ ඒ වගේ තමයි. ඒ කියන්නේ දැන් අර තික මාත්‍රිකාවේ අර තුන් විදිහකට බැලුවාගේ මෙතන අර දෙවිදිහකට බලන එකයි මේ මං හිතන විදිහට මට තේරුනේ එහෙමයි. හැමදේම දෙවිදිහකට ධර්මතා දෙවිදිහකට බලනවා. මම ට්‍රයි කරනවා. ඒ වුණාට මට කියන්න පුළුවන් ඥානකී කිව්වාගේ දෙවිදිහකට බලනවා. අකේ මේ ඇහෙන්නේ නැතුව යනවා මේ හේතු හය අරගෙන ඒ වලට අනික් 171 අනික්ව කම්පෙයාර් කරනවා. ඒ කියන්නේ මේ තවත් නිකන් පැහැදිලි කිරීමක් වගේ කරනවද? ඔව් පැහැදිලි වෙනවා. අපැහැදිලි වෙනවා කියලා කිව්වා නෑ. මේ හැබැයි ඒ හේතු හය වෙනම අරගෙන පැත්තකට අර 171ත් එක්ක නිකන් කම්පේර් ඇන්ඩ් කොන්ට්‍රාස්ට් වගේ එකක් කරනවා කියන්නේ හැබැයි ටිකක් කොම්ප්ලිකේටඩ් විදිහ මට තේරෙනවා. හැබැයි මල්ලිකි වගේ හැම වචනේම නිශ්චය ඒ හැම වචනයක්ම අපුර ගොඩක් දුරට තේරුම් කරනවා. මම හිතන්නේ ඒක අපිට හරිය යුස්ෆුල් කියලා හන්දා මම අහගෙන ඉන්නවා මාත්. හැබැයි මම හිතන්නේ කවුරු හරි නෝට්ස් හදාගෙන ඒ විදිහට පාඩම් කරනවා නම් හොඳයි මේ කියලා හිතෙනවා. ඒක තමයි මේ මටත් අතරම ඔක්කොම ෆලෝ කරන්නම් බැරි වුණා.
මේ ඉතින් මං හිතනවා මේ අපි ඒ අහලා ඉගෙනගෙන මේ තවත් ඒ ගැන සාකච්ඡා කරමු නැත්නම් මේ මිස් වෙන්න පුළුවන් ඉම්පෝටන්ට් ටොපික්ස් එහෙම කියලා. මොකද සාරාංශ කරන්න පුළුවන් ද කාට හරි ඉගෙන ගත්ත යමක් මේ කිසුමානි දේශනාවලින්? දැන් ඔය ප්‍රත්‍ය කියන වචනේ තේරුම ගත්තාම ඒ කොහොමද නංගි අර්ථකථනය කරන්නේ ප්‍රත්‍ය කියන එක? ප්‍රත්‍ය ධර්ම ඒක තමයි අර ආම්රු ගොඩක් වෙලාවට ප්‍රත්‍ය ධර්ම වලට යනවනේ. ඒකෙන් තමයි මට බලන්න ඕනේ අර කොහොමද මම පිළිවෙලකට ඒක මේ ස්ටඩි කරගෙන දැනගන්නේ කියලා. අර මම ආපු දේශනාවේ එහෙම අර මේ ඒගොල්ලෝ අර මොකක්ද ඒකට කියන්නේ මේ උපනිශ්‍රය ප්‍රත්‍යය ප්‍රත්‍ය ඒක ඒ ඔක්කොම ටික කතා කරනකොට මට තේරෙන්නේ නැතුව ගියා. ඒක හින්දා තමයි මම කිව්වේ මේ ඒ කියන්නේ අයියා ප්‍රත්‍ය 24ක් කියලා කියනවානේ. ඉතින් එතකොට අර මොනවාද මොකද ඒකට කිව්වේ මට මතක නෑ. අතිජාත එහෙම කියලා අර ඒ කට්ටිය ඔක්කොම ඩිස්කෂන් එකේ කතා කරනකොට මට තේරුණා මම ඒවා ගැන දන්නේ නැහැ කියලා. ඒ හින්දා මම බැලුවේ මේ දැන් ඒ කියන්නේ ප ဋ ාණ දේශනේ පටන් අරගෙනද යන්නේ එහෙම කියලා මට අර මුල දැනගන්න තමයි මම බැලුවේ කොහොමද ඒක මේ අල්ලගන්නේ කියලා. මට තේරුන්නේ නැහැ අයියේ ගොඩක් මේ කතා කරන මේ විදිහ ඒ කොහොමද අර එක දේවල් කනෙක්ට් වෙන විදිහ හාමුදුරුවෝ කියලා දෙනවා. ඒක මට තේරෙන්නේ නැහැ කොහොමද ඒක මුලින් ඉඳන් කොහොමද ඒක පටන් ගන්න කියලා මට තේරෙන්නේ නැහැ. ඒකයි අර විස්තර කරන්න. මොකද අයියා කියපු වචනේ අදිමොක්ක නේද? ඒ කියන්නේ ඒ කියන්නේ ලීඩින් concepts ටිකක් කියනවා අර ලීඩින් පහක් තියෙනවා. ඒ ලීඩින් පහ ගැන කතා කරා. ඒ කරවි යන් ධර්ම ඒ පහ ගැන මේ ඒ කියන්නේ මේ අපි සාමාන්‍ය අර දේශනා වල දැන් මේ ඔක්කොම එඩිට් කරලා මේ ඒ දේශනාවට ටයිටල් එකකුත් දීලා තියෙනවා. ඒක ඇත්තටම හොඳයි. ඒක නිසා අපිට අවශ්‍ය දේ අහන්න පුළුවන්. මේ මේ වීර විමර්ශක කිව්වේ ඒවා ඇත්තටම දුක හිතන සිත්තල නැහැ. ඒ අද වීර විමර්ශය ඔක්කොම ඉන්නේ උසල් සිත්තලයි කියලා. ඒ කියන්නේ අර අපි දැන් හේතු විදිහට බලනවා මේ සිත් අදිමොක්ක තියෙන කොතනද කියලා බලනවා. හේතුක විදිහට බලනවා. ඊට පස්සේ රූපාවචර ඒවා බලනවා. එහෙම කියලා අර දෙක කැටගරි දෙපැත්තකට දාලා කැටගරයිස් කරනවා වගේ තමයි මල්ලි මට නම් තේරුනේ. හැබැයි අර ලියලා නිකන් කොහොමද සමරි එකක් හදා ගන්න පුළුවන් නම් ඒ ටික අල්ලගෙන අපිට තව ටිකක් මේක තව ටිකක් හැබැයි ඒ ඔය මම පට්ටානේ නිකන් කියනවා මල් තේරුමක් නැතුව පොඩි පොත අරගෙන තමයි ඒ පොතේ තියෙන හැම වචනේම තමයි දැන් ඔය කතා කරන්නේ හාමුදුරුවෝ. ඒ කියන්නේ ඒ දැන් නිශ්චය කියලා අර හාමුදුරුවෝ තේරුම් කළා. නිශ්චය කියන්නේ අපි දැන් හැමෝම ගියක් හදනකොට එක ඇඩ්වයිස් දෙනවනේ. හැබැයි ආකිටෙක්ට් කෙනෙක් ඇවිල්ලා දෙන ඇඩ්වයිස් එක තමයි ගොඩාක්ම යූස්ෆුල්. එතකොට නිශ්චය පත්‍ය කියන්නේ මල්ලි අන්න ඒ වගේ දෙයක්. ඒ කියන්නේ හොඳට මේක භූමිකාවක් වෙනවා අනිත් ඒ වැඩේ කරන්න. උපනිශ්‍රය කියන එක. උපනිශ්‍රය කියන එක. නිශ්චය කියන්නේ ඊට වඩා ටිකක් අඩුවෙන් අර වටේ පිටේ වඩුව ඇවිල්ලා නිකන් ඔය ගොඩ පෙරක දෝරු ඇවිල්ලා එහෙම කියවනවනේ ගයක් හදනකොට. ඒ වගේ තමයි මේ නිශ්චය කියන්නේ. උපනිශ්‍රය කියන්නේ ඒක most useful advice වගේ. අන්න ඒ වගේ තමයි ඒ කතාවේ හාමුදුරුවෝ එහෙම තමයි හාමුදුරුවෝ මේ එක්ස්ප්ලেইন කරේ. එහෙම ඇත්තටම ඉතින් මට පුළුවන් වෙලාවක කියන්නේ අපහුව අහලා නෝට් එකක් හදාගන්න පුළුවන් නම් මම හිතන්නේ ඒ වචන හරියම යූස්ෆුල් ඉස්සරහට කියලා මට. ඒක තමයි මට නම් සාරාංශයක් විදිහට කියන්න පුළුවන්. මේ ගොඩක් පිං අක්කා මේ ඇත්තටම දැන් මේ ටයිටල් ගත්තාමත් මේ වචන තියෙන හුඟක් මේ එතකොට දුක මාතිකා ගැන තමයි හුඟක් කියන්නේ මේ අවසන් වශයෙන්.
අපි ගත්තාම අනිත් එක ඒක චතුරාර්ය සත්‍ය විතරක් බලනවා. මේ දුක්ඛ සත්‍ය වෙන්නේ කොතනද? සමුදය වෙන්නේ දැන් ලෝභය කියන එක හැමතිස්සෙම මේ සමුදය දෙයක් වෙන්නේ. ඒ කියන්නේ දුක හැදීමට හේතුවක්. දුක්ඛ සත්‍ය තමයි ගොඩාක් දේවල් අපි දැන් අපිට මුණ ගැහෙන දේවල් සිත් අපි ගොඩක් වෙලා දුක් නැතිවල් වෙන්නේ. ඊට පස්සේ හැබැයි සමුදය කියලා ගත්තාම ඒකට මේ ලෝභය එනවා. ඊට පස්සේ මාර්ගය කියන්නේ තවත් අපි දැන් කරන ටිකම හේතු විදිහට බලනවා, ධාතු විදිහට බලනවා, චතුරාර්ය සත්‍ය කොතනද ඒක ඇප්ලයි වෙන්නේ කියලා බලනවා. අන්න එහෙම ඩිස්කෂන් එකක් තමයි නංගි යන්නේ මට මේ 88 ඒක තමයි ඒක මට අර දැන් ආයතන වශයෙන් බලනවා ඊට පස්සේ අර මනෝ ආයතනය ධර්මායතනය එහෙම ඊට පස්සේ මනෝ විඥාන ආයතනය එහෙම කිය අහනකොට මට ඉතින් අර ඒක කනෙක්ට් කරගන්න බැරි හින්දා තමයි මම ඒව කනෙක්ටඩ් නැහැ නංගිව කනෙක්ටඩ් නැහැ. එහෙම අපි හිතුවොත් එහෙම අපිට තේරෙන්නේ නැහැ කියලා අපි මේකේ හරියට බෑක්වර්ඩ් වෙනවා. හැබැයි මම හිතන්නේ මම අර ප ဋ ාණේ සූත්‍රයක් විදිහට නිකන් වෙලා තියෙන විදිහට කියන අර පොඩි පොතක් මට පුංචිම ඒ පොතේ තියෙන හැම වචනයක්ම තමයි ඔය දැන් හාමුදුරුවෝ මේ ගොඩක් ඩීටේල් යන්නේ. ඒක අපිට වචන ඉගෙන ගන්න විතරකට සීමා කරත් කමක් නැහැ. මොකද මේ ඊට වඩා මම හිතන්නේ තේරුමක් ගන්න බැහැ කියලා පහුගිය දවස් ටිකේ ඒකට නිකන් අපි බය වෙලා මේක අමාරුයි කියලා අතර දාන්නත් හොඳ නැහැ. මේ ධෛර්යය අරගෙන ඒක ටික හොඳට ඔළුවට පුළුවන් ටික ඔළුවට ගන්න මිසක් මම හිතන්නේ මේ මාට පුළුවන් සමහරට මේක සමරි එකක් දෙන්න සමරි කියලා කරන්න යත් මේ අර එක වචනේ තේරුම් මල්ලි අපිට ලියා ගන්න පුළුවන් නම් කියන යන ගමන් දැන් ප්‍රත්‍ය කියන්නේ මොකක්ද උපනිශ්‍රය කියන්නේ නිශ්චය කියන ඒ වචන ටික තමයි දැන් ප ဋ ාණේ කියන්නේ උපනිශ්‍රය පත්‍යෝ ආරම්මන පත්‍යෝ අඤ්ඤමඤ්ඤ පත්‍යෝ ඔන්නෝම තමයි ඒක පිරිතක් වගේ කියනවා නම් කියන්නේ ඒ වචන ටිකම හාමුදුරුවෝ දැන් හොඳට කඩලා තේරුම් කරනවා. ඒ කියන්නේ අපිට මේ ටික අතහැරියොත් එහෙම අපිට ප ဋ ාණේ තේරුම් ගන්න බැරි වෙනවා. බැරි වෙනවා. අකේ ඒ වචන ටික මේ එවන්න පුළුවන් ද ලිස්ට් කරගන්න. ඒක තමයිනේ. මම ඒ ටික මම ඒ පොත මල්ලිත් දාලා තිබ්බා. ඔයත් දාලා තිබ්බා මල්ලි. ඔය චූටි පොතක් මල්ලිත් දාලා තිබ්බා මමත් දැම්මා. මට එච්චර අමාරු නැහැ ඒක WhatsApp කරන්න මේ පිටුවෙන් පිටුව හැබැයි නිකන් ඒ පොතම මල්ලි දාපු එක මම ආපහු ෂෙයා කරන්න බලන්න මල්ලි පොත විපස්සනායකද කොහේ පොඩි පොත දාලා තිබ්බා. ප ဋ ාණ සම්බන්ධනේ. ඔව් ප ဋ ාණේ කියලා චූටි පොතක්. දැන් අතරම මම හිතන අපිට මේ ප ဋ ාණ මහා ප්‍රකරණය කියන එක රේණුකාණී චන්දවිමල ස්වාමීන් වහන්සේගේ පොතත් අපිට මේ උපයෝග කරන්න පුළුවන් ඇති මේක නේද? අපිට කියව ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා මේ දැන් අපි දන්න වචන සෙට් එක දැන් ඔය සහජාත පත්‍යෝ කියන එක තමයි අඤ්ඤමඤ්ඤ පත්‍යෝ. දැන් සහජාත කියන වචනේ එදා හඳුරු කියලා දුන්නා. සහජාත කියන්නේ දැන් එක හේතුවකට අනෙක් හේතු සපෝට් කරන හැටි. දැන් ලෝභය ගත්තොත් ලෝභයට මෝහය සපෝට් කරනවනේ හරියට. ඒව නිකන් සහජාත ප්‍රත්‍යයෝ. අන්න එහෙම ඊට පස්සේ ආරම්මන ප්‍රත්‍යයෝ. එහෙම කීකේ ඒ වචනම තමයි මල්ලි තියෙන්නේ ප ဋ ාණේ. ඉතින් මේ මම හිතන්නේ මේ වචන සෙට් එකේ ඒ පොඩි පොතෙන් තමයි මාත් ඇහුවේ. මට මේ පොඩි පොත තියෙන තැන අපහු මල්ලිට වෙලා මම අද වැඩ කරනවා. හම්බුනොත් මම ඒක පොඩි පොත තියෙන තැන විපස්සනා හරි මොකක් හරි එකවා දාලා තිබ්බා. හොඳයි. මේ ජානකී අක්කා මේ අයියා මම හිතන්නේ අර මේ ඔය දැන් මම මේ බලාගෙන යනකොට ඒ ප්‍රත්‍ය විග්‍රහය තමයි මේ ආම්දුරෝ මේ කරන්නේ මේ ප්‍රස්ථාන ක්‍රමය කියලා අර අභිධර්ම මාර්ගයේ පොතේ තියෙනවා අයියා. ඔව්. ඒකේ ඔක්කොම ඔය අර අක්ක කිව්වේ අදිමුඛ කියලා මම හිතන්නේ අධිපති ප්‍රත්‍යනේ ආම්දුරෝ කවර් කරේ මේ එදා අධිපති ප්‍රත්‍ය. ඒක තමයි අර වීර විමර්ශා ඡන්ද වීර විමර්ශා කියලා. අර මේ සතර ඉද්ධිපාද ධර්ම ගැන ඡන්ද චිත්ත විරිය විමර්ශා කොහොමද මේ වෙන්නේ කියලා ඒක මේ මම හිතන්නේ සත්‍ය සූවිස්ස තමයි ආමුදුරෝ මේ කවර් කරගෙන යන්නේ මේ හේතු ප්‍රත්‍ය ආරම්මන අධිපති අනන්තර සමන්තර සහජාත අන්‍යෝන්‍ය කියලා නිශ්චය උපනිශ්චය කියලා අපි එතකොට අර මේ ප්‍රත්‍ය ටික බලාගත්තම මම හිතන්නේ අර හාමුදුරුවෝ කියන ඒවා ගොඩක් වෙලාවට අපිට තේරෙයි කියලා තමයි මට හිතෙන්නේ. ඔව් මේ අපි මම හිතන්නේ කාට හරි මාර දෙමුද මේ ඒ වචන ටික සමරයිස් කරන්න. මල්ලි මම කරන්න.
හෙට මට ෆ්‍රී තියෙන දවල් දවසේ ඔව් මම කොහොම හරි ලබන සුමානේ ඇතුළත මම ප ဋ ාණේ වචන ටික අරගෙන බලන්නම් උනේ තේරුම් ගන්න හරි පොලේට දාලා හරි අප්ලෝඩ් කරන්න. ඔව් අකමට මේ ඒ වචන ටික වන්නකො මම අර මෑනියන්ට යවලා බලන්නම් ඒක මේ සමරයිස් කරලා දෙන්න පුළුවන්ද කියලා. right. මම මේ වචන ටික ලියලා ඒක තියෙන ඒ ප්‍රත්‍ය වචන ටික ලියලා මම ඉතින් හරි මොකක්ද දෙන්න. ඔව් මොකද එතකොට අපිට යම්කිසි බේස් එකක් තියෙනවනේ මේ නැත්නම් මේ දේශනා ඔක්කොම අහන්න වෙනවනේ නැතනේ. ඔව් මුළු දේශනාවම අහන්නත්. ඔව්. ඒක ඉතින් ඊට පස්සේ මේ ජානකයක්කට පුළුවන් නම් මේ ප ဋ ාණ ප්‍රකරණය කියවලා ඒකිනුත් මීනින්ග්ස් ගන්න මේ මම හිතන එකත් හරි මල්ලි මම බලන්නම් මට මේ අභිධර්මය නම් එච්චරම තේරෙන්නේ නැහැ වුණාට මම I will try මම කරන්න බලන්නම් මේ කියලා දෙන්න තරම් තේරෙන්නේ අඩු ගානේ මේ අපි ඔක්කොමට මේක දන්නවා නම් වචන ටික හැමදෙනාම වචන දන්නවා නම් ඩිස්කස් කරනකොට අපිට වැඩියෙන් තේරෙන්නේ. ඔව් මොකද මේ පොතේ මේ ප ဋ ාණ ප්‍රකරණය මං හිතන්නේ තියෙන සිංහල අපිට ගල්ප ගන්න පුළුවන් වෙයි. ඒක ඩවුන්ලෝඩ් කරලා පොඩ්ඩක් බලන්නකොත් දැන් ඔය දැන් මේ මාල්තියක් වචන එව්වහම හරිම ඒ වචන මේ වලට ගිහිල්ලා මේ පොතේ තියෙනවා ඒකේ මං හිතන්නේ ඒකේ කොටස් ඒ කියවල පොඩි මේ එක්ස්ප්ලනේෂන් එකක් ගන්න. හෙල්ප් කරන්න ජානකී ඔයාට මේ අපි දෙන්නා නිකන් ඩිස්කෂන් එකක් දාලා කරමු ඔයාට අමාරුයි. okay that's good thing මාලති. ඊට පස්සේ අපි වීකෙන්ඩ් එකෙත් ඒකන මේ කතා කරමු. ඔව් එතකොට මම හිතන්නේ කට්ටියට තවත් එක තහවුරු වෙයි යම් කිසි මට්ටමකට. ඉතින් මොකද මේ ධර්මය ගැන මේ කතා කරන එකත් ලොකු පිනක් නේ. ඉතින් මේ සත්‍යයේ තියෙන මේ තවත් ගැඹුරු තැන්නේ. ඔව් මම. ඒක නිසා මේ අක්කටත් ගොඩක් පිං ඒක අපිට එහෙම කියලා දෙන්න උත්සාහ ගන්නවට. ඉතින් අපි බලමු පොඩ මේ ප ဋ ාණ ප්‍රකරණයත් අල්ලගන්න. මේ තවත් දේශනා තියෙන වැඩේ. ඉතින් අර මේක මුලින් ඉඳන් අල්ලගත්තේ නැත්නම් මේ මිස් වෙන්න පුළුවන්. ඉතින් අපි 114 වෙනකම්ම අහලා නැවතත් මං හිතන්නේ මේ තිකමාතිකාව ඉඳන් ආයෙ කට්ටිය අහමු මේක. කොහොම සාකච්ඡා කරන ගමන්. ඔක ටිකක් කීපතාවක් අහනකොට මේ ඔළුව තියයි. මොකද අපි අර ඒක සාරාංශ කරලා මෙහෙම කට්ටිය එක කතා කරනකොට මං හිතන්නේ ටිකක් අල්ලගන්න ලේසි වෙයි කියලා. මෙහෙම මේ 2-3 iterations විතර ඔය points ටික කරනකොට අපිට මේ සාමාන්‍ය දැනීමක් එයි ඒ සම්බන්ධයෙන්. ඔව් මල්ලි වැඩියෙන් කතා කරන තරමට තේරුම් ගන්නවා වැඩි වෙනානේ නේද අපිට. ඔව් අනිත් එක දැන් මේ අපිට දැන් ඔය දේශනා අහලත් මේවා ගැන කතා කරනකොටත් උඩට යම් දේවල් ටික් වෙනවනේ. ඔව්. ඒක නිසා අපි මේ ප ဋ ාණ සෙක්ෂන් එකට යන්න ඉස්සෙල්ලා මේ වචන ටික ඉගෙන ගන්න උත්සාහ කරලා බලමු. නැත්තම් තේරුම් නැහැනේ. මේ හොඳයි. අකර මම මේ ogattaran.org link එක එව්වොත් එහෙම මේක තියෙනවා මේ ඇත්තටම රේණුකානි ස්වාමීන් වහන්සේගේ පොත් ඔක්කොම තියෙනවා මෙතන. ඒකේ මේ අභිධර්ම කොටසේ තියෙනවා ප ဋ ාණ මහා ප්‍රකරණය කියලා. ඒක ඩවුන්ලෝඩ් කරාම මේක PDF එකක් හැටියට එන්නේ. මේ වගේ. ඊට පස්සේ ඒක තියෙන සිංහල මං හිතන්නේ අල්ලගන්න පුළුවන් වෙයි. දැන් මේ උදාහරණයක් වශයෙන් අපි එක කොටසක් ගමු. ආරම්මන ප්‍රත්‍යය කියන එක. සිතනම් අරමුණු දැනීමය. දැනීමය යනුද එක්තරා ගැනීමකි. දැකීමය ඇසීමය යන මේවාද දැනීමය. දැනීම යම්කිසි අන්දයක් පිළිබඳ වූවකි. දතියුතු අන්දයක් නැති කල්ලි නොලත් කල්හි දැනීමක් නොවිය හැකිය. දැනීමක් ඇතිවිය හැකිවීමට දතියුතු දෙයක් ලැබිය යුතුමය. ආරම්මණයයි කියනුයේ සිතින් ගන්නා වූ දේවලටය. අරමුණක් නොලැබ සිතට නූපදිය හැකි බැවින් අරමුණු සිත් ඇතිවීමට මහත් උපකාරයකි.
චෛතසිකයෝද සිත හා බැඳී සිතට අනුව අරමුණු ගනිමින් ගනිමින්ම ඒ කෘත්‍ය සිදු කරන්න ඕය. ඒවාටද අරමුණු නොලැබ නූපදිය හැකිය. චිත්ත චෛතසිකයන්ගේ ඉපදීමට උපකාර වන බැවින් ආරම්මණයන්ට ආරම්මන ප්‍රත්‍යයයි කියනු ලැබේ. ඒක දැන් අපිට මේක එක්ස්ප්ලනේෂන් එකේ දිනකොට චිත්ත චෛතසිකයන්ගේ ඉපදීමට උපකාර වන බැවින් ආරම්මණයට ආරම්මණයයි කියන ලැබෙ කිව්වත් ඇති. ඒ කියන්නේ සිත සහ චෛතසික වලට අරමුණක් නැතුව උපදින්න බෑනේ. එතකොට ඒ අරමුණ තමයි මෙතන ආරම්මන ප්‍රත්‍යය කියන්නේ නේද නංගි? මේ විදිහට බලනකොට. ඒ කියන්නේ අපි ඔය විදිහට සරලව තේරුම් ගන්න උත්සාහ කරමු. මේ ගොඩාක් ඒ සම්බන්ධ තියෙනවා. ඒ විදිහට නිකන් අර මේ සෙන්ටෙන්ස් දෙකකින් තුනකින් අපිට හැම මේ ප ဋ ාණ වචනයක්ම දුක මාතිකාව තික මාතිකාවල වචන තික මාතිකාව වචන අපි මම හිතන්නේ උගක් සාරාංශ කළා. දුක මාතිකාවේ තාම නෑ මේ දැන් යන්නේ දුක මාතිකාව. හොඳයි ඒ විදිහට අපි ඒ දේශනාවත් අල්ලගන්න බලමු. අද එහෙමනම් අපි පොඩක් මේ ආනාපාන සති දේශනාවේ ඉගෙනගත්ත කරුණු ටික සාරාංශ කරලා අපි සූත්‍ර දේශනාවට යමු. දැන් මෙතෙක් කල අපි මේ ගිය වීකෙන්ඩ් එකේ කතා කළා ආනාපාන සති සූත්‍රයේ 16 ආකාරයකට කොහොමද මේ බෙදලා තියෙන්නේ කියලා. මේ හැම එකකටම මේ හුස්ම ගන්නකොටත් හුස්ම හෙලනකොටත් කරන්න ඕන ආකාරය තමයි කියලා තියෙන්නේ. ආනාපාන සති සූත්‍රය මේ අර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන වර්ග හතරටම බෙදලා තියෙනවා. කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන කොටස් හතරට හතර කඩලා තියෙනවා. කායानुපස්සනාව හැටියට ආනාපාන සූත්‍රය ගන්නකොට මේ අපි තේරුම් ගන්න ඕනේ විදිය තමයි මේ දිග හුස්ම ගන්නේ හෝ දිගට හුස්ම ගන්නෙමි දන්නේය දිගට හුස්ම ඒ කියන්නේ ගන්නවා වගේම හෙලනකොටත් ඒ විදිහට දැනගන්න. කියන්නේ දිග හුස්මක් ගන්නකොට දිග හුස්මක් ගන්නවා කියලා දැනගන්න. දිග හුස්මක් හෙලනකොට දිග හුස්මක් හෙලනවා කියලා දැනගන්න. ඒ දැනගන්න එක ආකාරයක්. ඊට පස්සේ කෙටින් හුස්ම ගන්නකොට කෙටින් හුස්ම ගන්නෙමි දන්නේ. එතකොට දිග වගේම කෙටි හුස්මක් ගන්නකොටත් ඒ වේරියේෂන් එකත් අපි සිහියෙන් තමයි දැනගෙන ගන්න. දිගට මේ කොටට දෙකටම හුස්ම ගන්නකොට හෙලනකොට දන්නවා කියන එකයි මේ පළවෙනි ආකාර දෙකෙන් කියන්නේ. ඊට පස්සේ හුස්ම ගැනීමේ මුල මැද අග යන සියල්ල දැනගනිමින්. ඒ කියන්නේ දැන් හුස්ම රැල්ලේ තියෙනවනේ මේ දැන් හුස්ම ගන්නකොට පොඩි නිකන් කෑල්ලක් වගේ අපිට දැනෙන්නේ. ඒ කෑල්ලේ මුල මැද අග කියන ඒ අන්ත තුනම ඒ මුළු හුස්ම රැල්ලම දැනගෙන තමයි මේ ඒ වෙලාවේදී හුස්ම ගන්න. මුලදී ඒකේ ඩයිරෙක්ෂන් එක සහ ඒකේ ලෙන්ත් එක දැනගන්නවා. ඊට පස්සේ අනිත් එකේදී ඒක බොඩි එකම දැනගන්නවා. බොඩි එක දැනගෙන මේ හුස්ම ගන්නවා හුස්ම හෙලනවා. නංගි මම මේ කියනකොට මොකක් හරි වැරද්දක් තියෙනවා නම් පෙන්නලා දෙන්න. ඊට පස්සෙයි හුස්ම ගැනීමේ මුලමැද අග යන සියල්ල දැනගැනීමෙන් හුස්ම ගන්නෙමි පුරුදු කරන්නේ. ඊට පස්සේ මේ ආස්වාස ප්‍රාස්වාසයන් සංසිඳුවමින් ඒ කියන්නේ දැන් ආස්වාස ප්‍රාස්වාසයන් මේ වල තියෙන ගොරෝසු බව අඩු කරමින් ඒක තුනී කරමින් හුස්ම ගන්නකොට ඒ බවක් දැනගන්න. සමහරවිට අපිට හුස්ම ගන්නකොට හුස්ම දැනෙන්නේ නැති මට්ටමට යනවනේ. අන්න එතකොට ආස්වාස ප්‍රාස්වාස වල තියෙන මේ ගොරෝසු බව අඩු වෙලා දැන් සියුම් තත්ත්වයේ තමන් සිහියෙන් දැනගෙන හුස්ම ගන්නවා. ඒ සියුම් තත්ත්වය මේ සියුම් වෙලා තමන්ට නොදැනී යනකොට අන්න එතකොට තේරුම් ගන්න ඕනේ තවත් අපි සිහිය වීර ප්‍රඥාව වැඩි දියුණු කරගන්න ඕනේ. මේට වඩා අභිබවා යන සියුම් තත්ත්වය තේරුම් ගන්න කියන එක. ඒකට තවත් තමන්ගේ සමාධිය දියුණු කරන්න අවශ්‍යයි.
ඒ අයියා විදිහට මම හිතන්නේ කුමාරි අක්කා ජොයින් වුණා අයියා. තෙරුවන් සරණයි කුමාරි අක්කා. මේ කුමාරි අක්කා අපි ආනාපාන සති දේශනාවේ අක්කා දේශනා කරපු කොටස් ටික සාරාංශ කරමින් හිටියේ මේ අද පුළුවන් ද ඉතුරු කොටස සම්පූර්ණ කරන්න අපි නවත්තපු තැන ඉඳන් කමියුට් වෙලා ඉන්නේ කුමාරි අක්කා මියුට් වෙලා ඉන්නේ හොඳ අක්කා රෙඩි වෙනකන් මම එනං ඉතුරු ටික කියන්නම් දැන් වේදනානුපස්සනාව කොටස ගත්තාම තමන්ට මේ හුස්ම රැල්ලේ සිහිය පවත්වනකොට යම්කිසි ප්‍රීතියක් සැපයක් දැනෙනවා නම් සෝරි මාලි මම මියුට් වෙලා තිබිලා. ඔව්. ඊට පස්සේ අක්කා මේ අක්කා මේ ගිය සැරේ නවත්තපු තැන ඉඳන් කන්ටිනියු කරන්න පුළුවන්ද? අද ඔව් මාලි අපි කොතනද අනිත් අපි කොතනට වෙනකන් කතා කළාද? මම හිතන්නේ චිත්තානුපස්සනාව. ඔව්. චිත්තානුපස්සනාවේ 4 කතා කළාද මාලි ඔක්කොම? කතා කළානේ. කතා කළා මං හිතන්නේ අනිත් අයත් පුළුවන් නම් කන්ෆර්ම් කරන්න. මං හිතන්නේ මාලිලා දැන් සම්මරි එක ඒකේ 4 කතා කරාද චිත්තානුපස්සනාවේ? නෑ කෙච්ච දුර ගියේ නෑ මේ වේදනානුපස්සනාවේ හිටියේ. මාලි ඊටු ටිකක් කරන්න එතකොට අපි ඊට පස්සේ කන්ටිනියු කරමු. එමුණ අක්කා මේ ජානකී අක්කා සූත්‍ර දේශනාව පොඩ්ඩක් පස්සට යනවා. හොඳයි මේ වේදනාව හෙටත් පුළුවන් මල්ලි කරන්න. අද අපි මේක හොඳටම කරලා හෙටත් පුළුවන් කරන්න ප්‍රශ්නයක් නැහැ. හොඳයි අපි එහෙම කරමු එහෙනම්. ගොඩක් පිං මේ වේදනානුපස්සනාවේ කොටස් 4ක් තියෙනවා. ඉතින් දැන් හුස්ම රැල්ලේ අපි සිහිය පවත්වනකොට අපිට යම්කිසි සතුටක් දැනෙනවා නම් යම්කිසි සැපයක් දැනෙනවා නම් ඒක අපි වේදනානුපස්සනාව වඩන විදිහට පුරුදු කරන්නේ මේ විදිහට ඒක ප්‍රීතියක් දැනුනොත් ප්‍රීතිය දැනගනිමින් තමන් හුස්ම ගන්න හෙලන එක කරනවා. ඒ වගේම සැපය තමන්ට ශරීරයට සැපයක් දැනෙනවා නම් ඒ සැපයක් හැටියට දැනගනිමින් හුස්ම ගන්න එක හෙලන එක කරනවා. ඒ වගේම මේ දැන් වේදනාව සංඥාවක් හැටියට දැනගනිමින් හුස්ම ගන්න එක හුස්ම හෙලන එක සිද්ධ කරනවා. එතකොට මේ මෙතන වේදනාවේ තියෙන ගොරෝසු බව සංසිඳුවමින් ඒ කියන්නේ දැන් අපි මේ ප්‍රීතිය කියන එකත් අන්තිමට මේ කරදරයක් කියලා හිතනවා. ඒ කියන්නේ අපිට මේ ප්‍රීතිය ගැන මෙනෙහි කරනකොට ප්‍රීතිය දැනගන්නකොට මේ තමන්ගේ මේ සමාධියට ඒකත් අන්තිමට බාධාවක් හැටියට තමන්ට තේරෙනවා. එතකොට ප්‍රීතිය සංසිඳුවමින් ඒ විදිහට මේ ප්‍රීතිය යටපත් කරමින් ප්‍රීතිය තුනී කරමින් තමන්ගේ හුස්ම රැල්ලේ සිහිය පවත්වන හුස්ම ගන්න එක හුස්ම හෙලන එක සිද්ධ කරනවා. ඊට පස්සේ ප්‍රීතිය නැති වෙලා ගිහිල්ලා ඊළඟ ධානයට යනකොට මේ සැපය විතරක් තමන්ට ඇති වෙනවා. ඒ සැපයත් අන්තිමට මේ තුනී කරලා ඒකත් කරදරයක් කියලා හිතලා අන්තිමට සැපයක් නැති කළාම තමයි උපේක්ෂා සහගතව මේ පස්වෙනි ධානයේදී අපි උපේක්ෂාවෙන් පමණක් ඉඳ හිත යොමු වෙන්නේ. ඒ විදිහට මේ ප්‍රීතිය සැපය ඒ ඔක්කොම සංසිඳුවමින් අපි භාවනාව දියුණු කරනකොට සමත භාවනාව දියුණු කරනකොට උපේක්ෂා සහගතව අන්තිමට හුස්ම රැල්ලේ රැඳී පවතින අපිට සිය පවත්වන්න අපිට හැකියාව ලැබෙනවා. ඒ විදිහට වේදනානුපස්සනාව පවත්වන්න පුළුවන්. ඊට පස්සේ චිත්තානුපස්සනාව ගත්තාම මේ සිත දැනගනිමින් ඒ කියන්නේ මේ අහවල් සිත කුසල සිත අකුසල සිත ආදී වශයෙන් සිත තමන් තුළ පුරුදු පුහුණු වෙනවා නම් විශේෂයෙන් මේ වෙලාවේදී කුසල් සිත තමයි බහුලව උපදින්නේ.
ඉතින් ඒ සිත අහවල් සිත කියලා දැනගනිමින් ඒකට මේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව හුස්ම රැල්ලට මේ සිහිය පවත්වන හුස්ම රැල්ලේ රැඳී පවතිනවා හුස්ම ගන්න එක හෙලන එක සිද්ධ කරනවා. පළවෙනි අවස්ථාව සිත දැනගන්නවා. ඊට පස්සේ ඒ සිතේ තියෙන මේ සිත කුසල් සිතක් නම් ඒක ඒ සිත තුළ තියෙන සතුට අත්විඳිමින් අපි හුස්ම ගන්න එක සිද්ධ කරනවා. එතෙන්දී සිත ගැනම ඇත්තටම මේ ફોකස් කරලා සිත සමාධිගත කරමින් හුස්ම ගන්න ක්‍රමයක් කියනවා. එතකොට ඒ වගේ මේ හුස්ම හෙලනකොටත් අපි ඒ විදිහට සිත ගැන දැනගෙන සිත සතුටු කරගෙන සිත මනාව එකඟ කරගෙන හුස්ම ගන්න ආකාර 3ක් එතෙන්දි කියවෙනවා. හතරවෙනි එක තමයි සිතේ තියෙන කෙලෙස් කෙරෙන් මුදුවමින් සිතේ යම්කිසි කෙලෙස් බව දැනගෙන කියන්නේ දැන් එතෙන්දී යම්කිසි කෙලෙස් ධර්මතාවයක් Tamanට දැනෙනවා නම් තමන්ගේ සිත් තුළ තියෙනවා කියලා ඒක හොඳට සිහියෙන් දැනගෙන ඒකට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඒක හිත මුදවමින් මේ හුස්ම ගන්න ආකාරයකුත් එතෙන්දි චිත්තානුපස්සනාවේදී කියනවා. ඔය විදිහට චිත්තානුපස්සනාවේ ආකාර 4 වේදනානුපස්සනාවේ ආකාර 4 සහ කායනුපස්සනාවේ ආකාර 4 තමයි මේ අපි ගියසුමානේ විස්තර කළේ. අක්කා මොනවාරි වැරදුනා නම් ඒක නිවැරදි කරන්න. මේ අද ධම්මානුපස්සනාව කොටසට යොමු වෙමු. ත්වන් සරණයි. තෙරුවන් සරණයි එමල්ලි. ඔව් අපි ඊළඟට තියෙන්නේ ධම්මානුපස්සනාවට එන 4. අපි මට මතක විදිහට පළවෙනි එක කරා කියලා අනිච්චානුපස්සී. ඔව් අක්කා ඒක අපි ගියා එකට නේද? අපි ටිකක් ඒක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. මොකද මේ ධම්මානුපස්සනාවේ 4 තමයි අපිට තේරුම පොඩ්ඩක් අඩු කියලාත් අපි එදා කතා වුණා. මේ පුළුවන් තරම් ඒක තමයි තේරුම් ගන්න උත්සාහ කරන්න. කියන්නේ මේක තමයි හුඟක් මං හිතන්නේ ආනාපාන සතියේ හිත සමාධිමත් වුණාට පස්සේ අර හොඳට විදර්ශනාවට යොමු වුණාට පස්සේ විදර්ශනාව වැඩෙන ආකාරය සහ ඒ විදර්ශනාවේ අවසාන ප්‍රතිඵල වැඩෙන ආකාරය තමයි මට පේන විදිහට ධම්මානුපස්සනාවේ කාරණා 4ෙන්ම කියන්නේ. පළවෙනි දෙක විශේෂයෙන් ඒ විදර්ශනාව වැඩෙන ආකාරය, දෙවෙනි දෙකෙන් ඒ විදර්ශනාවේ අවසාන ප්‍රතිඵල මට තේරෙන විදිහට ඥාන ඒ ඇති වෙන අවස්ථාව වගේ වෙන්න පුළුවන් වගේ තේරෙනවා. එතකොට අපි අනිච්චානුපස්සී අස්සසී සාමිති සික්කති පස්සසාමි සික්කති කිව්වා. මේ තා පැහැදිලිව මේ මොකද අර හැම දෙයකම අපිට ඒ මොහොතේ දැනෙන දේවල් අපිට ඒ රූපයක් හෝ සිතවල් හෝ අපිට ඒ අවස්ථාවේදී දැනෙන එක්ස්පීරියන්ස් ඔක්කොම අර සති නිමිත්තේ හිත තියාගන්න ගමනින් අනිත්‍යයි කියලා මෙනෙහි කරනව නෙවෙයි, අනිත්‍ය දකින්නවා. ඒ කියන්නේ අපි ස්කන්ධ වශයෙන් බැලුවත් හරි අර ධාතු වශයෙන් බැලුවත් හරි අපිට මොන හරි දැන් නිකන් වචනෙන් කියනවනම් අපිට සද්දයක් ඇහුණත් ඇඟේ ස්පර්ශයක් දැනුණත් ඒ හිතට එක අරමුණක් ආවත් ඒ සෑම ධර්මතාවයකම අපි අර අභිධර්මයේ ඉගෙන ගත්තු ධර්මතා වශයෙන් දැක්කනේ. මෙතන ජීවයක් නැති, මේ ජීවියෙක් නැති, සත්වයක් පුද්ගලයෙක් නැති අර ධර්මතා 170යි කියන ගත්තනේ. එතකොට අපිට අර ඒවා ඒ අවස්ථාවේදී ඒ දේවල් වල ඇතිවීම නැතිවීම දකිමින් හුස්මත් සමග ඉන්නවා. ඒ හුස්ම මේ අපි උමනාවෙන් ආස්වාස ප්‍රාස්වාස කරනව නෙවෙයි, ඒ සති නිමිත්තෙම හිත තියාගෙන ඒ සමාධිය තුලින් අර ඒ හැම එක්ස්පීරියන්ස් එක දිහාම බලන් ඉන්නකොට ඒ අනිත්‍ය පේනවා. නැතුව අනිත්‍යයි කියලා හිතනවා නෙවෙයි. එතකොට ඒ අනිත්‍යානුපස්සී එක නැවතත් මම පොඩ්ඩක් කිව්වේ. ඊළඟ එක තමයි දෙවෙනි එක තමයි විරාගානුපස්සී. අස්සසාමීති සික්කති පස්සසාමීති සික්කති. එතකොට මෙතන දැන් මල්ලි අර සූත්‍රයේ දැම්මොතින් එතන පේනවා විරාගානුපස්සී එකේදී කියන්නේ අර නොඇලීම
මල්ලි එතන පොඩ්ඩක් පෙන්වන්න පුළුවන්ද සූත්‍රයේ? අගේ මම මේ මෙතනදී මේ පාලි වචනේ අරගෙන දාලා තියෙනවා. ඔව්. ඒකේ සිංහල තේරුම සූත්‍රෙන් ගත්තේ මේ විදිහට. නොඇලීම දැකමින්ද කියන එකයි මට බලන්න ඕන උනේ. ඒ ආ. කියන්නේ නොඇලී සිඳිමින් හුස්ම ගන්නවා, හුස්ම පිට කරනවා. ඒ කියන්නේ දැන් ඇත්තටම අනිත්‍ය දැක්කහම ඒ දැකීමත් සමගම අපිට වෙන අනිත් දෙනේ නොඇලීම කියන එක. නොඇලීම සහ නොගැටීම ඇත්තටම දෙකම. එතන මල්ලි ගන්න කරදරයක් නැත්නම් අන්න එක චුට්ටක් බලන්න හරියටම කියන්නේ. 140 අනිච්චානුපස්සී අසිස්සාමිත් සික්කති දකි. ඔව්. විරාගානුපස්සී මල්ලි. තව පහළ. හරි මෙතන මේ තියෙන මල්ලි. නොඇලීම නැවත නැවත දකිමින්. හරි. නොඇලීම නැවත නැවත දකිමින් කියලා එතන කියන්නේ නේද? ඒ කියන්නේ දැන් අපි අර හැම එක්ස්පීරියන්ස් එකම අර හැම ධර්මතාවයම අපිට ඒ මොහොතේ අසු වෙන දැන් අපි දකිනවනේ අර මේ අනිත්‍ය ස්වභාවය දකිනවනේ නාම රූප වශයෙන් හෝ ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් එහෙමනේ දැන් දකින්නේ හැම එක්ස්පීරියන්ස් එකම ඒ දකින්නකොට අපිට ඇත්තටම ඒකත් එක්කම hand in hand යන දේ තමයිනේ මේ විරාගය කියන එක. ඒ කියන්නේ දැන් අර ඒකේ සැබෑ ස්වභාවය දකින්නකොට එතනට ඇලෙන්න දෙයක් නැහැ කියන එක ඒ නොඇලීම දකිමින් ඒ විරාගී ස්වභාවය හිතේ දකිමින් නැවත දකිමින් හුස්ම ඉහළට ගන්නවා හුස්ම මේ දකිමින් හුස්මත් සමග ඉන්නවා සති නිමිත්තත් සමග ඉන්නවා. ඒක තමයි විරාගානුපස්සී කියන එකෙන් දෙවෙනි ධම්මානුපස්සනාවේ දෙවෙනි කාරණෙන් කිව්වේ. ඉතින් ඇත්තටම මෙතන විරාගය විතරක් නෙවෙයි නොඇලීම සහ නොයැටීම දෙකම එනවා. නමුත් මේක තමයි හයිලයිට් වෙන්නේ. අර වේදනානුපස්සනාවේදී ප්‍රීතිය සුඛය විතරක් කිව්වා වගේ. නමුත් දුක දැනුනොත් ඒක දකින්නවනේ අපි දුක වේදනාවක්. නමුත් මෙතනදී හයිලයිට් වෙන්නේ එකකින්. නමුත් ඒ විරාගානුපස්සී එකට ඇත්තටම අර නොඇලෙන නොගැටෙන දෙකම දකින්නවා වගේ කියලාත් මට හිතෙනවා. නමුත් නොඇලීම තමයි විශේෂය. මොකද ඇලෙන එකනේ. මොකද අපි දකින අපිට අහුවෙන ඒවායි අපි කොච්චර හිතුවත් යම්තර ප්‍රමාණයකට හරි අපේ ඇලීම කලවම් වෙලාමනේ තියෙන්නේ. ඉතින් මෙතනදී අර අනිත්‍ය සැබෑවටම දකිමින් හොඳටම අර ඒකේ යථා ස්වභාවය දකිමින් නොඇලීම ඇති වෙන බව තමයි මේ එතකොට තේරෙනවා අර එකෙන් තමයි ක්ලේශ නැති වෙන්නේ. කියන්නේ ඒ ප්‍රඥාව තුලින්මනේ ක්ලේශ නැති වෙන්නේ කියන්නේ. අර අනුසේ වශයෙන්ුත් තියෙන දැන් පළවෙනි ටිකේදී අර චිත්තානුපස්සනාවේ හතරවෙනි එකේදී අපි විමෝචයන් චිත්තං කියවනේ මල්ලි අර හිත කෙලසුන් කෙරෙන් මුදවමින්. නමුත් ඒ අවස්ථාවේදී ඇත්තටම අර අපි මට ඉතින් සමාධිය තුලින් අර ඒව නිකන් යටපත් වීම පමණයි. ඒකත් යම්කිසි නිදහසක් කෙලෙස් වලින් නිදහසක් දකිනවා. ඒකනේ අර කියන්නේ සමාධිය තුලිනුත් අපේ නිවරණ යටපත් වෙනවනේ ඔක්කොම. අර මොකද වචනේ විස්කම්බ වශයෙන් කියලානේ කියන්නේ. ඒ කියන්නේ తాවකාලිකව නමුත් ධම්මානුපස්සනාව අර ප්‍රඥාව වැඩි වීම තුලින් සැබෑ විදිහට ඒ එක්ස්පීරියන්ස් එකේ ඒ ධර්මතාවල අනිත්‍ය ස්වභාවය අනිත්‍ය ලක්ෂණය සැබෑවටම දකිමින් මෙතන ඇති වෙන විරාගානුපස්සනාව තුලින් මේ අර ක්ලේශ අනුශය වශයෙන් උත් තියෙන ඒවා කැපිලා යනවා කියලා තමයි මට තේරෙන විදිහ වෙන්න ඕනේ කියලා තේරෙනවා. ඒකේ ප්ලොසිබිලිටි එක හොඳට තේරෙනවා. මල්ලි අපිට කරගන්න බැරි වුණාට තාම මේ ඒ කියන්නේ ඇත්තටම එතකොට රැඳෙන්න තණ්හාවක් නැහෙනි. ඒ තණ්හාව සම්පූර්ණයෙන් කියන්නේ අර විස්කම්බ වශයෙන් නෙවෙයි අනුශය වශයෙන් තියෙන ඒවත් නැති වේගෙන අඩු වේගෙන යනවා කියන එක දැනෙනවා. එතකොට ඊළඟ කාරණා දෙක තමයි නිරෝධානුපස්සී අසසීමාමිති සික්කති එකයි පටිනිස්සග්ගානුපස්සී අසසීමාමි සික්කති කියන එකයි. මේ දෙක තමයි මට තේරෙන විදිහට මේ ඒ කියන්නේ අර ධම්මානුපස්සනාව වැඩිම තුලින් ඇත්තටම අර ඒකේ තියෙන ප්‍රතිඵලය වගේ. ඒ කියන්නේ නිරෝධය දකිමින්. එතන මල්ලි පොඩ්ඩක් මේකේ බලමු මොකද්ද සිංහලයෙන් කියන්නේ කියලා.
පටිනිස්සග්ගනේ දකි නෑ නිරෝධය මල්ලි තුන්වෙනි එක. තුන්වෙනි එක. ඒ වචනෙමයි තියෙන්නේ නේද? නිරෝධය නැවත නැවත දකිමින්. එතකොට මට මේ දෙක තමයි මල්ලි අන්තිම කරන ටිකක් තේරෙනවා වගේ. දැන් මෙතන මම නිරෝධය තාම තේරුම් ගන්න උත්සාහ කරන එක. මට තේරෙන විදිහට මම කියන්නම්. එතකොට අපේ හැමෝගෙම අහමු. මට තේරෙන්නේ දැන් මෙතන නිරෝධය දකිනවා කියන්නේ දැන් අපේ මෙතන මේ අපේ එක්ස්පීරියන්සස් වල ඔය කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව තුලින් සහ ධම්මානුපස්සනාව සෝෆා තුලින් අපි අර කන්ඩිෂනලි හට ගන්න බව දකිනවනේ. ඔව්. දේවල් එතකොට මේ කන්ඩිෂනල් නේචර් එකත් එක්ක දැක්කහම මේ නිරෝධය කියන්නේ මෙතන නිවීම කියන එක. ඒ කියන්නේ අර හට නොගන්න බව දකිනවා කියන එකද කියලායි මට තේරෙන්නේ. මට ඒක එච්චරම ඒක ගැන මල්ලි මේ කොතනකවත් හරි හොඳ එක්ස්ප්ලනේෂන් එකක් මට හොයාගන්න හම්බුන්නේ නැහැ. මෙතන නිකන් කැඩි කැඩි යන මේ தત્ත්වයේ දෙකින් නිරෝධය කියලා තේරෙන්නේ. මට මතක විදිහට මට මතක විදිහට මේ හාමුදුරු කෙනෙක් කියනවා වගේ හරුණා මේ විරාගය කියන්නේ මේ අර අපි මිනිමයිස් කරගන්නවා කියන එක. ඒ දෙකේ වෙනස මට මතක විදිහට හාමුදුරු කෙනෙක් කිව්වා. මෙතන විරාගය කියන්නේ තණ්හාව දුරු කර ගැනීම. අර එකම මේ අර ඒතං සන්තං ඒතං පණීතං කියන එකම මේ ඒ පිරිතේ ඒ එකම මේ ඒ වර්ස් එක තමයි ඒ දෙකටම කියලා තියෙන්නේ. එතන අර හරි ජානකි ඒක තමයි. විරාගය කියන්නේ විරාගය කියන්නේ මිනිමයිස් කරනවා. එතකොට නිරෝධය කියන්නේ මේ හොඳටම නැති කර ගන්නවා කියලා. එතකොට අර ඒක that connects to අර පටිනිස්සග්ගෝ මේ නිරෝධෝ නිබ්බානන්ති කියන එකට ඒක ඊට පස්සේ මේ කනෙක්ට් වෙනවා. අර ඒ ගාථාව මට මතකයි මේ හාමුදුරුවෝ කිව්වා ඒ දෙකේ වෙනස තියෙන්නේ එකක් අර අවම කරගන්න කියලා කිව්වේ මිනිමයිස් කරගන්න. නිරෝධය කියන්නේ නිරෝධ කියන්නේ හොඳටම නැති කරගන්නවයි කියන එකනේ. ඔව්. මට තේරෙන විදිහට එහෙම. නැවත හට නොගන්න විදිහටම සම්පූර්ණයෙන්ම තරහ ඒ කියන්නේ මේ ඔය මේ තණ්හා විශේෂයෙන් රාගය විශේෂයෙන් නැතිවීම වෙන්න පුළුවන්. නොයලි නැවත නොහට ගන්න විදිහටම නැතිවීම වෙන්න පුළුවන්. එහෙම වෙන්න ඕන කියලා තමයි මට තේරෙන්නේ. එතකොට පටිනිස්සග්ගේ හැම බැලුවම දැන් පටිනිස්සග්ගේ ඔතන වචනයක් විදිහට කියන්නේ අතහැර දැමීම. ඒ කියන්නේ දැන් කිසිම දෙයක අර නොඇලීම කියන අදහස. එතන ඒකත් මට දැනෙන්නේ ඒවත් එක්කම ඒ තුන එකටම යනවා වගේ තමයි දැනෙන්නේ නේද? ඒ ගාථාව තමයි එතන ඒ ටික ඔක්කොටම තියෙන සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. ඒ කියන්නේ අර මේ ග්‍රැජුවලි ඒක අර ඩෙවලොප් වෙන විදිය නේද? විදිය ඒක තමයි. පටිනිස්සග්ගයටත් ඒ ෆ්‍රේස් එකමද තියෙන්නේ ජානකි? ඔව් ඒ දෙක ඒක එකටම තමයි තියලා තියෙන්නේ. ඒ තුනටම තියෙන්නේ මං හිතුවේ අර දෙකට විතරයි කියලා විරාගයකටයි නිරෝධයකටයි. එතන ඊට වැඩි මේ දාලා නැහැ ඒ ගාථා දෙකීම එකම ගාථාව තියෙන නිසා ඉතින් මම එහෙම තමයි මේ assume කරේ. ඔව්. පටිනිස්සග්ගෝ කියන්නේ සියලු දේවලින් නොබැඳීම කියන තේරුමනේ නේද? ඔව්. කියන්නේ අතහැරීම. අර ඇත්තටම අර නෙළුම් කොලේ වතුර බිඳුව වගේ තමයි. ඔව්. ඒ කියන්නේ in the world ඒ කියන්නේ අපි හැමද ගනුදෙනුවක්ම අවශ්‍ය දේ කරනවා කරාට ඒ අතහැරීම තමයි මෙතන කියන්නේ මේ ෆිසිකල් අතහැරීම නෙමෙයි මේ අතින් අල්ලලා අතහැරීම ෆිසිකල් එක නැතුව ඊට වඩා කියන්නේ අපි සම්පූර්ණයෙන්ම අර හිතෙන් අයින් කරන එක. හිතෙනුත් අතහරිනවා කියන්නේ මේ කතා නොකර ඉන්නවා නෙවෙයි සියලුම ගනුදෙනු වුණාට ඒ පටිනිස්සග්ග ස්වභාවය කියන්නේ එතන අන්න හරි අර විරාගය නිරෝධය ඒවා පටිනිස්සග්ගේ ඔන්න හරි ඒ අර ඔය හතර එකට යනවා වෙන්නේ ඒක තේරුම් ගන්නත් පුළුවන් අනිත්‍ය ස්වභාවය දැකීම තුලින්ම තමයිනේ එතකොට ඒ අනිත්‍ය හරි විදිහට දැක්කා කියන්නේ දුක්ඛ දැක්කා අනාත්ම දැක්කත් වෙනවනේ මේ එතකොට ඒ තුලින් එන විරාගය නිරෝධය පටිනිස්සග්ගය කියන්නේ අර ඒ අතහැරීම දකිමින් ඒ සමාධිය තුලම ඉන්නවා ඒ අතහැරීම දකිමි. එහෙම තමයි මල්ලි තේරුම තියෙන්නේ අපිට.
එහෙමයි. ඔව් තවත් මොකද එතන අර මේ සබ්බූපති පටි නිස්සග්ගෝ කියන එක එන්නේ දෙවෙනි ඉස්සෙල්ලා කියන්නේ ඒතං සන්තං ඒතං පනිතං ඒ ශාන්තයි ඒ ප්‍රණීතයි ඔව් යදිදං සබ්බ සංකාර සමතෝ ඒ කියන්නේ if we give up සබ්බ හැම සංකාරයක්ම සමතයකටපත් කිරීම ඔව් සබ්බූපති පටි නිස්සග්ගෝ කියන්නේ සෑම ඇල්මක්ම නැති කිරීම ඊට පස්සේ අර අන්තිම එකට යනවා තණ්හක්කයෝ විරාගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානಂತಿ ඊට පස්සේ අර ග්‍රැජුවලි ඒක මේ නිබ්බාණය දක්වා යන විදිහට තමයි ඒ ගාතාව තියෙන්නේ. ඉතින් ඔව් අර ඔය ඒ අර කිව්ව නිවන විදිහට විස්තර තේරුම් කරන ගත්තාම ගාතාවනේ ඕක නේද? ඔව් 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 එතකොට එහෙම තමයි මල්ලි තේරුම් ගන්න තියෙන්නේ අපිට දල වශයෙන්. ඔව්. තව මොකුත් ප්‍රශ්න එහෙම තියෙනවද ඒ සම්බන්ධයෙන් කාටවත්? එකකින් අහන්න. තෙරුවන් සරණයි මල්ලි. තේරුවන් මට සරණයි. අර චිත්තානුපස්සනාව කොහොමද හතර විදිහකට දකින්නේ කියලා ආයෙත් තේරුම් කරලා දෙනවද කරුණාකරලා? අක්ක පුළුවන්ද ඒක රීකැප් කරන්න? චිත්තානුපස්සනාව. ඔව් ඒ හතර දැන් කවුද? ආනාපාන සතිය දැන් හතර විදිහකට බැලුවානේ මේ ඔව් කායානුපස්සනා, වේදනානුපස්සනා, ඔව් චිත්තානුපස්සනා කියලා. චිත්තානුපස්සනාව මට ඒ හතර මොනවද කියලා දෙන්න පුළුවන්ද? ඒ ඒකත් හතර හතර. කාරණා හතරක් විදිහට පුෂ්පා චිත්තපටි සංවේදීව ඉන්න එක අභිප්‍රමෝදයන් එක සමාදහං චිත්තං විමෝචයන් චිත්තං ඒ හතර කාරණා හතරක් විදිහට. එතකොට චිත්තපටි පළවෙනි සංවේදී. ඔව් ඔව්. හරි චිත්ත කියන්න. ඔව් චිත්තපටි මේ මල්ලි දාලා තියෙනවා චිත්තපටි සංවේදී දෙක අභිප්‍රමෝදයන් ඒ කියන්නේ සතුටු වෙන එක තුන සමාදහං හතර විමෝචයන්. එහෙනවද පුෂ්පා? අහනවා මම ලියනවා විමෝදයන්. ඔව් ඕකේ. එතකොට චිත්තපටි සංවේදී කියන්නේ ඒ කියන්නේ සිතෙන් සිතනවා අභිප්‍රමෝදය කියන්නේ අර ප්‍රීති සුඛ ඒක ගැනද? ඔව් නෑ ඒ චිත්ත නෑ වේදනානුපස්සනාවේ නෑ නේද? නෑ ප්‍රීති චිත්තපටි සංවේදී කිව්වේ මේ පුෂ්පා ඔයාට තේරෙන්නේ මොකද්ද චිත්තපටි සංවේදී කිව්වේ? පළවෙනි එක. සිත සිත ගැන සංවේදයෙන් බලන එක නේද? ඔව් සිත ඔව් පටිසංවේදී කියන්නේ දැනගනිමින් වගේ කියන අදහස. ඒ කියන්නේ අපිට එන සිත දැනගෙන අපිට සිතක් දැන් ඉන්නේ සති නිමිත්තත් එක්කනේ. අපි මේ ඉන්නේ ආනාපාන සතිය වඩමින්නේ. ඔව්. ආනාපාන සතියේ දැන් හිත හොඳටම අපේ සතිය attention එක සති නිමිත්තත් එක්ක ඉන්නේ. ඒ කියන්නේ අර හුස්ම වැටෙන රැල්ලත් එක්ක ඉන්නේ. එතකොට ඒ ඉන්නකොට ඒකේ තමයි ඉන්න ගමන් අපිට සමහර වෙලාවට එක එක හිතක් ඇති වෙන්න පුළුවන්නේ. දැන් අපිට නිකන් වෙලාවට හුඟා සමාධියක් ඇති වුණත් හොඳටම ධානය තත්ත්වයක නෙවෙයි නම් එන්න පුළුවන්. එතකොට එහෙම සිතක් ආවොත් ඒ සිත දැනගන්නවා කියන එකයි මෙතන අදහස් කරන්නේ. අපි හිතනවා නෙමෙයි අපිට සිත එක එක ආවොත් එන සිත දැනගන්නවා. හරිනේ. දැන් ඕකම තමයි චිත්තානුපස්සනාවෙත් අර විස්තර කරන්නේ ගොඩාක් විස්තර වශයෙන් සරාගී සිතක් ආවොත් සරාගී සිතක් කියලා දැනගන්නවා විරාගී සිතක් නම් එහෙම සදෝෂ එහෙම අදෝෂ එහෙම අකේ සරාගී විරාගී කියන වචන දෙක මොකද්ද? ඒක මල්ලි දැන් චිත්තානුපස්සනාව දීර්ඝ වශයෙන් විස්තර කරලා තියෙනවනේ සතිපට්ඨාන යටතේ. ඔව්. දැන් මේ අපි කතා කරන්නේ මේක තේරුම් ගන්න ඕනේ දැන් සතිපට්ඨාන සූත්‍රය වෙනම තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව හතර වෙන වෙනම දීර්ඝ වශයෙන් විස්තර කරලා තියෙනවනේ. ඔව්. ඔව්. ඒ යටතේ කායානුපස්සනාව යටතේ ආනාපාන සතිය තවත් දීර්ඝව විස්තර කරපු සූත්‍රය තමයි මේක. ආනාපාන සති සූත්‍රය. හරි. එතකොට දැන් මෙතනදී චිත්තානුපස්සනාව කැලේ යටතේ බොහොම කෙටියෙන් කියනවා සිත දැනගන්න. ඒ කියන්නේ එන සිත දැනගන්නවා කියන එක. ඒක චිත්තානුපස්සනාව යටතේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා
කාරණා 16කින් විස්තර කළා. ඒ කියන්නේ එන හැම සිතම දැනගන්න විදිහට අර අනුත්තර සිත, සමාහිත සිත මට දැන් 16ම මතක නෑ. සරාග සිත කියන්නේ අර ඇත්තටම ওই කාමච්ඡන්දේ සහිත සිත. ඒ කියන්නේ අපිට දැනෙනවා නම් අපේ හිත ඒ සිත සරාගී ස්වභාවයක් තියෙනවා කියලා ඕනම දෙයකට. ඒ කියන්නේ සරාගී කියන්නේ ආසාව කියන වචනේද? ඔව්. එතකොට විරාගී කියන්නේ කාම ආසාවද? කියන්නේ මේ කාමයට නැති බව. ඒ කියන්නේ දැන් කැමැත්ත කියන්නේ එහෙම ඇදිලා යන නැති ස්වභාවය. කාමයට තමයි මන්නේ මෙතන කතා කරන්නේ. මෙතන සරාගය විරාගය කියන්නේ ඕනම කාමයකට අපේ රූපේ, ඇහෙන්, කනෙන්, දිවෙන්, ශරීරයෙන්, හිතෙන් එන ඕනම කාමයකට ඇතිවෙන හිතේ තියෙන ඒකට තියෙන ආසාව. ඔව්. එතකොට ඒ සරාගී කියන්නේ පංචේන්ද්‍රියන් වලට තියෙන ආසාවනේ. පංචේන්ද්‍රියන් වලට එන අරමුණු වලට ඔව්. සහ පංචේන්ද්‍රිය වලට වෙන්නත් පුළුවන්. ඕනම දෙයකට තියෙන හිත නිකන් ඒකට ආසයි කියලා. ඒක අපිට හිතෙන් අපිමම දකින්න ඕන මේක දැන් තියෙන්නේ සරාගී සිතක්. ඔය ඒතර විරාගී කියන වචනේ. විරාගී කියන්නේ මල්ලි දැන් අපිට එහෙම ආවේ නැත්තම්. ඒ කියන්නේ අපිට දැන් ආපු අරමුණත් එක්ක ඒකට ඇදිලා යන දැන් දැනුණොත් ඒක දැනෙනවා නම් හිතට ඒක දකින්නවා දැන් තියෙන විරාගී සිතක් කියන එක. දැන් අපි හිතමු අපි වෙනදට අපිට හොඳ අපි ආස සෙන්ට් එකක් හරි මොන හරි මතක් වුණාම හරි යාළුවෙක් මතක් වුණාම හරි අපිට ඒකට කැමැති ස්වභාවයේද හිතේ තියෙන්නේ අර විශේෂයෙන් නොයලුණු කමක්ද තියෙන්නේ කියන එක අපි හිත දකින්න ඕන. ඔව් දැන් මේ වචන දෙකට තව වචන දෙකක් දෙන්න සිංහලෙන් අක්ක. සරාගී විරාගී කියන එකටද මල්ලි? ඔව්. සරාගී එකට සිංහලෙන් මේ අක්කා එතකොට දැන් රාගය කියන්නේ තණ්හාව, ලෝභය එකටම කියන නමක් නේද අක්කා? ඔව්. ඉතින් එතකොට මේ ඒක අර කාමයට විතරක් නෙමෙයි නේද අක්කා? තව අනිත් ඒවාටත් යන්න පුළුවන් නේද කියලා මට හිතුනේ. ඒක හරියද අක්කා? ඒ කියන්නේ ලෝභයට තමයි අපි මෙතන ඒ කියන්නේ තණ්හාවනේ අපි කියන්නේ අල්ලලා තියාගන්නවා කියලා අපේ සංසාරේ. එතකොට එතකොට තණ්හාව නැති කරගන්න. එතකොට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ඔක්කොම ටික අයිති වෙනව නේද අක්කා කියලා තමයි මට හිතුනේ. චිත්තානුපස්සනාවේදී සරාගී සිතක් ඇති වූ කියන එකේදී ඔක්කොම භවයට විභව ඔයා කියන්නේ අර කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තුනමද? ඔව්වකාර අපි අර කියන්නේ අන්මනාද රූප රාග, අරූප රාග, කාම රාග කියලා අර ඒ ඔක්කොම ටික එනව නේද අක්කා? කාමයේ විතරද ඔතන එන්නේ කියන එක තමයි මට යාවේ. චිත්තානුපස්සනාවේ සරාගී සිත මට විස්තර කරලා තියෙන තැන නම් තියෙන්නේ ඒ සරාගී සිතක් කියන වචනෙම විතරයි මට තේරෙන්නේ. අනිත් ප්‍රධාන වශයෙන් අපි මේලෝ අපිට ප්‍රැක්ටිකලි වැඩිපුරම එනවා ඇත්තේ මං හිතන්නේ කාමසිත. කාමරාගය. කාමරාගය. අනිත් ඒ පැත්තට આવොත් ඒක ගන්නත් පුළුවන්. නැත්නම් අක්කා අර දස සංයෝජන අපි කතා කරනකොට මේ අපි කතා කරනවනේ අක්කා අර දැන් අපි මෙතන නිවනනේ අන්තිම මේ ස්ටෙප් එකේ අපි කතා කරන්නේ. ඉතින් එතකොට අර මේ සරාගී මේ විරාගී බව කියන්නේ මම හිතන්නේ අර තුනම මේ රාග මේ ಜಾති තුනම නැති කරලා එන හිත කියලා තමයි මම දැන් ඔය ස්ටෙප් බයි ස්ටෙප් යනකොට මට හිතුනේ අක්කා ඒ උනාට අක්කා කිව්වා හරි ඉතින් අර කාම ලෝකේ ඉන්න අපිට එන්නේ ඉතින් වැඩියෙන්ම කාම ආශාවන්නේ. අරවත් එනවා ඇති සමහරට නම් ඒක විස්තර වශයෙන් සතිපට්ඨාන සූත්‍රයේ එහෙම ඒක විස්තරම කරන්නේ නැහෙනේ. සරාගී සිත විතරයි වචනේ කියන්නේ මං හිතන්නේ. සරාගී සිත බව දැනගන්නවා. හැබැයි ඉතින් ඒ රාග ස්වභාවය කාම අරමුණු විතරක්ම නෙමෙයි වෙන්නේ ඇති රූප අරූපත් આવොත් ඒවත් අයිති වෙනවා ඇති කියලාත් හිතෙනවා නංගි කියන එක. හැබැයි අපිට ප්‍රැක්ටිකල් ලෙවල් වැඩියම හිත තියෙන්නේ කාම රාගයට. ආකේ දැන් මේ වචන දෙකට තව වචන දෙකක් දෙන්න. වචන දෙකක් නේද මල්ලි? සරාග මේ මොකක්ද කියන්නේ? එතනක තණ්හාව තියනවා කියන එක නේද? සරාග කියන්නේ රාග කියන එකනේ. එතකොට තණ්හාව ඇති කියන එක තමයි කියලා තමයි මට හිතෙන්නේ. තණ්හාව ඇති එහෙම නැත්නම් ඇලුණු ස්වභාවය ඇලුණු සිත ඇලීම නේද? ඇලීම සහිත ඇලීම රහිත ඇලුණු සිත නොඇලුණු සිත
විරාගී සිත කියන්නේ නොඇලුන සිත. එහෙමද? ඇලුණු සිත සහ නොඇලුණු සිත. හරි හරි. ඔව්. ඒක does it make more sense to මල්ලි දැන් මල්ලිට මට සරාග වචන කිව්වහම ටිකක් මට එක දවසකුත් මතකයි මල්ලි ඔක අහන. මොකද මට උනේ අර දැන් මේ රාගය කියන එක මේ ඒ කියන්නේ සෙක්ෂුවල්ද නන් සෙක්ෂුවල්ද කියන එක නෑ මල්ලි සෙක්ෂුවල් විතරක් නෙමෙයි සෙන්ෂුවල් කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ it's only one part of the whole කාමය. ඔව්. සෙක්ෂුවල් කියන එක විතරක් නෙමෙයි ඔක්කොම සෙන්සර්ස් අයිති වෙනවා. එතකොට මේ ඇලුණු නොඇලුණු. ඇලුණු නොඇලුණු කිව්වම මේක පැහැදිලියක්. පැහැදිලි නේද? අර රාග වචනය ටිකක් මේ මොකද මං හිතුවේ මෙතෙන්ද මේ නිකන් අර මේක නිකන් මේ පංචේන්ද්‍රයන් විතරයි ඊට පස්සේ මේක මේ සෙක්ෂුවල් රාගයද කියලා ඒක ඒ විදිහට වෙන් කරලා කියලා මං හිතුවේ. නෑ එහෙම නෙමෙයි. නෑ. ඒතර මේ විරාගී සිත කියන්නේ මෙතෙන්දී ඇත්තටම මේ කුසල සිතක් එතකොට නේ. විරාගී සිත කියන්නේ කුසල සිතක් මල්ලි. අලෝභයට කුසල සිතක් තියෙනවද වෙනම? අලෝභයට නෑනේ. අලෝභය කියන්නේත් විරාගී කියන අදහසනේ. එතකොට නේ. මල්ලි අලෝභය කුසල චෛතසිකයක් නේද? ඔව් කුසල චෛතසිකයක් ඒක මහා කුසල සිත්වලනේ තියෙන්නේ. එතකොට අලෝභය එන්නෙම මහා කුසල සිත්වලට. ඒක පොඩ්ඩක් බලමු. අනේ පොඩ්ඩක් බලන්න මාලතී මටත් ඒක ඇත්තටම අලෝභය කියලාම චෛතසිකයක් තියෙනවද කියලා මතක් වුණා. ඔව් තියෙනවනේ. මල්ලි අර අපි ඔව් තියෙනවා. ඒක අනිවාර්යයෙන් තියෙනවා. අපි අර ලෝහකී කියලා හදාගත්තේ ඒක නේද මල්ලි? ඒක අර කුසල් චෛතසික 25 එකක් අක්කා. ඒක අර හේතු සහේතුක වලිනුත් එකක් කියලා එනවනේ ඒක. මේ ඔය මහා කුසල් සිතට තමයි හරියයි අයියෝ පෙන්නන්නේ. අලෝභය තියෙනවා කියන්නේම කුසල් සිතක් කියන එකයි ඒකෙන් අදහස් කරන්නේ. ඒතකොට අපි එතෙන්දී අපි දැනගන්න ඕනේ මේ කුසල් සිත කියලානේ. මේ සිත් ගැන කතා කරන්නේ. දැන් සිත් ගැන පළවෙනි එක චිත්තපටි සංවේදීයේදී එතකොට අපිට ඇතිවන හිත ලෝභ සිතක් නම් ඒක අකුසල් සිතක්. ඒක කියන්නේ ඒක දකින්නවා මේක මේ ඒකක පෙන්වන්නවද එතෙන්දී මේ ලෝභ සිතත් උපදිනවා කියලා දැනගන්නවනේ. ඒ කියන්නේ අකුසල් සිත කුසල් සිත දෙකම දැනගන්න. මල්ලි දැන් තියෙනවා කියලා. දැන් ඒ අවස්ථාවේදී තියෙනවා එකයි මෙතනදී කියන්නේ. නමුත් මේක මතක ඇති හැමෝටම අපේ චිත්තානුපස්සනාවේදී මේ චිත්තානුපස්සනාවේ දීර්ඝ වශයෙන් කියද්දි මතකද අපි ඕක තවත් ඊට වඩා විස්තර කරනවා ඇත්තටම. ඔය ඒ කියන්නේ දැන් අපි මේ ආනාපාන සති භාවනාව සමත විදිහට බලනකොට මේ විදිහට ඒක දැනගෙන හුස්ම රැල්ලට යනවා ඇති. ඒනොට විදර්ශනා හැටියට බලනකොට ඒක දැනගෙන ඒක විදර්ශනා කරනවා ඇති සිතනේ. ඒක විදර්ශනාව දිගට යන්නත් පුළුවන්. ඒ කියන්නේ එතනදී මතකද ඔක්කොටම කාරණා පහක් විදිහට කියන්නේ ඒ සිත දිහා බලන්න කිව්වා විදි පහකට මට මතක විදිහට. ඒ කියන්නේ දැන් මට තියෙන ලෝභ සිතක් නම් ඒ ලෝභ සිත බව දැනගන්නවා. ඊළඟට ඒ ලෝභ සිත තිබිලා නැති වුණා නම් ඒක දැනගන්නවා. ඒ කියන්නේ අලුතෙන් හටගත්ත නම් දැනගන්නවා. අන්න ඒ වගේ. ඔය ඒක නක මේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන විදිහනේ අක්ක කියන්නේ. ඔව් සතිපට්ඨාන සූත්‍රයේ යටතේ චිත්තානුපස්සනාවේදී මීට වඩා දිගට විස්තර කරා. ඒ කියන්නේ දැන් කියන්නේ නැති එක දැන් අලුතෙන් හට ගන්නවා දකින්නවා. ඒ කියන්නේ ඇත්තටම අපේ අර හොඳටම සමාධිය දියුණු වුණාම ඒ කියන්නේ හොඳට කල්පනාවෙන් ඉන්නකොට සතිය දියුණු වුණාම ඒ කියන්නේ දැන් තියෙන වෙලාවේ දකින්නවා නෙමෙයි. ඒක එනකොට දැනගන්නවා. මේ නැති මේ තිබුණේ නැති ලෝභය අන්න දැන් එනවා කියන එක දැනගන්නවා. මට නම් එන්නේ ටික හරි හොඳයි මේ බැලුවත් කවන්නේ මල්ලි. ඔව් අපි ඒක පොඩ්ඩක් ඩිස්ටින්ගුයිෂ් කරගමු නේද? මේ ඒ ආකාර පහ. ඔව්. ඒ කියන්නේ සිත බලන්න පුළුවන් විදර්ශනා විදිහට සිත බලන ආකාර පහ. ඔව්. කොයි හරි එක තිබුණේ කියන එක තමයි හොයාගන්න ඕනේ. මේ තමයි චිත්තානුපස්සනාව. අපි කියනකොට මම කියවන්න එක අක්ක මේ ඊට පස්සේ විස්තර ගන්න. මල්ලි සිංහල එක දාන්න එතකොට ටක් ගාලා පේනවනේ. ඔව්. අපිට ඒ තියෙන තැනට යන්න පුළුවන් එතකොට. ඔව් මේ ගොඩක් දිගයි මල්ලි. ඔයගලන්ට පේනව නේද? මේ චිත්තානුපස්සනා කොටස ඉන්නේ. මහණෙනි භික්ෂුව කෙසේනම් සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේද යත්. මහණෙනි මේ ශාසනයේ භික්ෂුතමේ සරාග කියන අටවැදෑරුම්මු ලෝභ සිත ලෝභ සහගත කියන සිත. මෙතන සරාග කියන වචනේ ලෝභ සිත් අටට තමයි සමාන කරලා තියෙන්නේ. සිත හෝ රාග සිත සහිතයයි දැනගනි. වීත රාගය කියන්නේ ලෞකික කුසල. ඒතොර
විතරාග කියන්නේ අක්ක කිව්වා වගේ මේ සරාගී කියන එකනේ. මේ මොකද්ද අනිත් වචනේ මේ නොඇලුන. නොඇලුන කියන එකයි. ඔව්. ඒ කියන්නේ විරාගී කියන එක. ඔව්. එතකොට විරාගී කියන එකට දගේ විතරාග කියන්නේත්. ඔව් මල්ලි අන්න හරි ඒක ඔව්. තමයි. නංගි අහපු ප්‍රශ්නෙට මෙතන තියෙනව නේද උත්තරේ? මෙතනදී අර රූප භව අර ඒව කතා කරන්නේ නෑ නේද නංගි? නංගි මෙතනදී අර ලෝභ අර රූප රාග අරූප රාග ඒවා වෙන්නේ නැහැ. මෙතනදී කාමාවචර ටික විතරයි නේද කතා කරන්නේ. නේ අක්කා. එතෙන්දී තවත් එක පැහැදිලි වුණා ඇත්තටම මේ ටික. මල්ලි විතරාගී කියලා එතන විදින් බ්‍රැකට්ස් ඔයා දාපු තැන තියෙන වෙන එකක්. විතරාගී කියලා අක්ක මේ ඔයා දැන් දාපු තැන විදින් බ්‍රැකට්ස් තියෙනවා. විතරාගී කියන්නේ කොටෙම කිව්වොත් අගේ මේ මහා කුසල් සිත් 8. හරි? සරාග කියන්නේ මේ ලෝභ සිත් මේ 8 කියන එකයි. ඔව්. ඊට පස්සේ එතන විතරාගී කියන වචනේ දාලා තියෙනව නේද? තිබුණා ඉස්සෙල්ලා දාපු එකේ. විතරාගී විපාක කතා. විතරාගී කියන්නේ ලෞකික කුසල් විපාක ක්‍රියා. ඔය ඒ ඔක්කොම කියන එකයි. කුසල් විපාක ක්‍රියා සිත්. ඒ ඔක්කොම විතරාග කියන්නේ. ඔව් ඒතර ඒ ඔක්කොම කුසල් පක්ෂනේ. හරි හරි හරි. විපාක ක්‍රියා. ඔව්. එතකොට සරාග කියන්නේ මේ ලෝභ සිත් 8 පමණයි. එතකොට ද්වේෂ මෝහ සිත් එකට අඩංගු නැහැ. මම මේ විතරක් කියන වචනේ දැන් තමයි තේරුම් ගත්තේ. ඒ කියන්නේ ලෞකික කුසල් විපාක ක්‍රියා හැමදේම all included විතරාග කිව්වහම. ඒ විදිහට තමයි මෙතන කියලා තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ ඔව් නොඇලුන ස්වභාවය හිතේ තියෙනකොට මේ ඒ කියන්නේ එතකොට ඔය සිත් වලින් එකක් වෙන්න ඕනයි තියෙන්නේ. ඒ කියන්නේ අලෝභය සහිත සිත් නෙමේවා. ලෞකික කුසල් කාමාවචර 24 තමයි අර කාමාවචර කුසල් 24න් එකක් වෙන්න ඕන නේ. කුසල්ලට විපාකයට එහෙම නැත්නම් ක්‍රියාට. දැන් ඊට පස්සේ තවත් එතෙන්දී පැහැදිලි කරනවා මේ විතරාග ලෞකික කුසල් විපාක ක්‍රියා කියලා ඒ සිත් 24ත් 24 sorry. ඔව් 24 සිත හෝ විතරාග සිතය දැනගන්න. ඊට පස්සේ සදුස කියන්නේ දෙක කියන එකද? දෝෂ සහිත කියන එක මල්ලි. ද්වේෂය සහිත. ද්වේෂ සිත් දෙකක් තියෙනවනේ. දෙවදරුම් දෝෂ මූල සිත හෝ ඒ ද්වේෂ මූල සිතය දැනගනි. එතකොට මෙතෙන්දි කියන්නේ අපි සිත් ගැන බලනකොට ලෝභ සිත මේ අහවල් ලෝභ සිත කියලා දැනගන්න ලෝභ සිතක් තියෙනකොට කුසල් සිතක් කෙනකොට අහවල් කුසල් සිත කියලා දැනගන්නවා ඒ කුසල් මේ ක්‍රියා විපාක ආදි වශයෙන් ඊට පස්සේ ද්වේෂ මූල සිත් හට ගන්නකොට ද්වේෂ මූල සිත් දෙකෙන් එකක් කියලා දැනගන්නවා ඊට පස්සේ ලෞකික විපාක කියන්නේ මේ විත දෝෂ ලෞකික කුසල විපාක ක්‍රියා කියලා මේ අග විත දෝෂ කියන්නේ දෝෂේ නැති කියන එක මල්ලි අර විරාග වගේ සරාගයේ විරාග වගේ විත දෝෂ කියන්නේ මේ කුසල් කියන එකනේ කුසල් මෛත්‍රිය තියෙන කියන්නේ එතෙන්දිත් මේ ලෞකික කුසල් මේ සිත් 24 තමයි එතෙන්දිත් කියන්නේ නේ ඔව් මොකද වෙන්න ඕනනේ කාමාවචර කුසල් පැත්තරනේ වැටෙන්නේ එතකොට ඔව් එතකොට විත දෝෂ කියන්නේ ලෞකික කුසල් 24 විත රාග කියන්නේ ලෞකික කුසල් 24 කියලා දැනගන්න. සිත හෝ විත දෝෂ සිතයි දැනගනි. සමෝහ දෙවදරුම් වූ මෝහ මූල වූ දෙලොස් අකුසල් වූ හෝ සිත සමෝහ සිතය දැනගනි. ඒ කියන්නේ මෝහය නැති සිත් තියෙනවනේ. එතෙන්දී මේ සමෝහ දෙවදරුම් මෝහ මූල ඔය දෙකයි දෙලොස් අකුසල් වූ හෝ ඒ කියන්නේ අකුසල් සිත් 12 නේ ඔව් අකුසල් සිත් 12ට මෝහය තියෙනවනේ මල්ලි තියෙනවනේ හරියට ඒක තමයි එතන මෝහය highlight වෙන්නේ අකුසල් සිත් 12යි සිතක් හැටියට දැනගත්තාම සිත සමෝහ සිතයයි දැනගනි ඒ විදිහට අකුසල් සිත් 12 ගත්තාම ඒ 12ම මේ මෝහය තියෙනවා කියලා දැනගන්නවා මෝහෙන් ඒ කියන්නේ 12 එකක තමන් ඒ වෙලාවේ අත්විඳින සිත දැනගන්නවා කියන එකයි ඊට පස්සේ ලෞකික කුසල් විපාක ක්‍රියා
ඊට පස්සේ වීත මෝහ ලෞකික කුසල් විපාක ක්‍රියා. එතකොට ඒ මහා කුසල් සිත් 24 තමයි මෙතෙන්දී වීත මෝහ කියලා හඳුන්වනවා. සිත හෝ වීත මෝහ සිතේ දැනගනි. සංකිට්ත ඒ කියන්නේ තීන මිද්දයන් චිත්තචෛසිකයන්ගේ ගිලන් ස්වභාවය හා යෙදුන සිත හෝ සංකිට්ත සිතේ දැනගනි. ඒ කියන්නේ මේ දුර්ලභ සිතක් ඇති වෙනකොට මෙතන තීන මිද්දේ තියෙනවා කියලා දැනගන්නවා. තීන මිද්දේ තියෙන අකුසල් සිතක් කියලා දැනගන්නවා. සංකිට්ත කියන වචනෙන් කියන්නේ අලස බව කියන එක නේද අකි? ඔව් ඇකිලුණු බව අර කම්මැලිකමට නිකන්. ඔව්. එතකොට ඒකේ ඔපොසිට් එක තමයි මේ විකසිත වෙච්ච. ඔව්. ඒ කියන්නේ දිගෑරුණ සිතනේ. දිගෑරුණු පිබිදුණු කියන අදහස. ඔව්. like සිත ඔව් ඒ කියන්නේ එතෙන්දී ඒ කුසල සිතක් වෙන්න බෑ ඔපොසිට් එක නේද? ඔව්. එතකොට මේ එතෙන්දී සංකිට්ත තීන මිද්‍යයන් චිත්තචෛතසිකයන්ගේ ගිලන් ස්වභාවය හා යෙදුන සිත හෝ සංකිට්ත සිතයි දැනගනි. යෙදුන කියලා කියන්නේ ඒක ඉන්ක්ලූඩඩ් කියන එකද එක්ස්ක්ලූඩඩ් කියන එකද? ඉන්ක්ලූඩඩ් මන්. එතකොට ඒක න අකුසල සිතක් වෙන්න බෑනේ. තීන මිද්‍යයන් චිත්තචෛතසිකයන්ගේ ගිලන් ස්වභාවය හා යෙදුන කිව්වහම ඔව්. සිත හෝ සංකිට්ත කියන්නේ එතකොට ඒක අකුසල සිතක් නේ. ඔව්. වික්කිත්ත කියන්නේ උද්දච්චය සිතේ විසිර යාම හා යෙදුන සිත හෝ වික්කිත්ත සිතයයි දැනගනි. වික්කිත්ත කියන්නේ මේ පිබිදුණු කියන එක නෙවෙයි මල්ලි. වික්කිත්ත කියන්නේ මේ මොකද විකසිත වෙනවා කියන්නේ? පිපෙනවා විකසිත වෙනවා කියන්නේ පිපෙනවා. මෙතන කියන්නේ විසිරෙනවා. විස්කිත කියන්නේ විසිරුණු ස්වභාවය මෙතන. ඔව්. විසිරුණු ස්වභාවය. ඒතර විසිරුණු ස්වභාවයෙන් යුක්ත සිත තමයි උද්දච්චය. ඒතකොට උද්දච්චය තියෙනවා කියලා තමන් ඒ වෙලාවේ දැනගන්නවා. දැන් අපි ආනාපාන සති භාවනා කරනකොට හිත විසිරෙනවනේ. එතකොට අපිට උද්දච්චය නිසා තමයි හිත විසිරෙන්නේ කියලා. උද්දච්චය චෛසික ශක්තිමත් නිසා කියලා අපි දැනගන්න ඕනේ මේ වෙලාවේදී. සිත හෝ වික්කිත සිතය දැනගනි. මහග්ගත රූපාවචර අරූපාවචර සිත හෝ ඒ කියන්නේ දැන් අර මහග්ගත සිත කියලා කියන්නේ ඔය ධානය සිත්නේ නේ? ඔව්. එතකොට තමන් තුළ ධානය සිත් වල ලක්ෂණ තියෙනකොට ඒ සිතක් තියෙනවා කියලා දැනගන්නවා. ඒවා රූපාවචරද අරූපාවචරද කියලා තමන්ට තේරෙන විදිහට ඒ පළවෙනි ධානයේ ඉඳන් ධාන 5 වෙනකන් ඉහළට යනකොට තමන් තේරුම් ගන්නවා මේ හවල් සිත කියලා. අමහග්ගත කාමාවචර සිත හෝ අමහග්ගත සිතයි දැනගනි. ඒතර කාමාවචර සිත 54න් තමන්ට ඒ සිත පහළ වෙනකොට දැනගන්න ඕනේ මේ කාමාවචර සිතක් කියලා. මේ විදිහට තියෙනවා මේ සිත් වර්ග කරලා ඊට පස්සේ එහෙම දැනගන්න එකක් මෙසේ තමාගේ සිත කෙරෙහි හෝ සිතානුව බලමින් වාසය කරන්නේ. අනුන්ගේ සිතත් තමන්ට දැනගන්න පුළුවන්. එයාගේ බොඩි ලැන්ග්වේජ් එකෙන් කතා බහෙන් අනුව අර පුද්ගලයාට තියෙන දැන් ද්වේෂ සිතක් ඒ වගේම ලෝභ සිතක් ආදී වශයෙන් දැනගන්න පුළුවන්. එතකොට චිත්තානුපස්සනාව වැඩි වෙනවා. ඊට පස්සේ දැන් අපි අත්‍තරම පුද්ගලියෝ සිත් හැටියට බලනවා නම් චිත්තානුපස්සනාව තමයි එතෙන්දී අපි වඩන්නේ. අපේ perception එක වෙනස් කරගත්තොත් අපි හැම පුද්ගලයෙක්ම බල්ලා සිව්පා වුණත් සතෙක් ගත්තාම ඒගොල්ලන්ගේ හිත තියෙනවනේ. ඒතර ඒගොල්ලන් ලෝභයෙන් කෑම කනවා නම් ඒ වෙලාවේ තියෙන ඒගොල්ලන් ලෝභ සිතක්. ඒගොල්ලෝ රණ්ඩු සරුවල් වෙනවා නම් අනිත් සත්වයක ඒ වෙලාවේ ඒගොල්ලන් තියෙන ද්වේෂ සිතක්. කියලා මේ සිත් අනුව අපිට සත්වයන් බලන්නත් පුළුවන් අනුන් කෙරෙහි මේ චිත්තානුපස්සනාව වඩනකොට. ඉතින් අපේ ගෙවල් වල ඉන්න පුද්ගලයෝ වුණත් ඒගොල්ලන් ඒ මූඩ් වල ඉන්නකොට ඒගොල්ලන්ගේ මූඩ් එක දැනගන්න මොන සිතකද ඉන්නේ කියලා මේ කාමාවචර සිත් 54න් අපිට අනුමාන කරන්න පුළුවන්. ඉතින් එතකොට අපි ඒගොල්ලොත් එක්ක ඇලෙන්නේ ගැටෙන්නේ යන්නේ වෙන්නේ නැහනේ. පුද්ගලයා හැටියට නෙමෙයි වෙලා බලන්නේ සිත් හැටියට. ඒතරත් චිත්තානුපස්සනාව වැඩි වෙනවා. ඉතින් මේ විදිහට මේ ඊට පස්සේ කියනවා මේ අකේ ආකාර පහ පොඩ්ඩක් සාරාංශ කරන්න. ඔව් ඒක තමයි ඒ ආකාර පහ මෙතන නෙවෙයි වෙන කොතන හරිද මන්ද තිබුණේ මල්ලි මට එකපාරට පේන්නේ මම දැන් මේ මතක් කරගත්ත ආකාර පහ තමයි මේ ඒ සිතක් ඇති වෙන දැන් ඒ සිතක් දැන් තියෙනවා නම්
ඔන්න ඒක දිහා දැන් බලනවා. ඒ කියන්නේ සරාගී සිත දැන් තියෙනවා නම් අකේක වේදනානුපස්සනාව තියෙන්නේ මං හිතන්නේ ඔව් ආකාර හරි. එහෙම නෑ මල්ලි මං හිතන්නේ එක්ක නීවරණ භාවනාවේදී තිබුණේ ධම්මානුපස්සනාව යටතේ. කමන්නේ ඒකට ප්‍රශ්නයක් ඔව්. නෑ. හැබැයි මේ පස්ස ආකාරය දැනගන්න එක හොඳයි. මොකද ඒක ඕනම සිතකට මේ වෙන හින්දා. ඔව් මේ පහ තියෙනක තමයි දැන් බලන්න පොඩ්ඩක් මේක ෆීලිං එකක් බලන්න හැටි බලමු. කුමරිය දැන් සැප මේ වේදනාවක් විඳිමි දැනගනි. හරි විඳිනකොට විඳිනවා කියලා දැනගන්න. හරි ඊට පස්සේ දුක්ත නොවූ සැපද නොවූ වේදනාවක් විඳින්නේ දැනගනි. ඒක උපේක්ෂාව. නෑ මල්ලි ඕකේ නෑනේ නෙවෙයි. මේක ඔව් නෙවෙයිනේ. ඒක මට හිතේ මතක දැන් මේ අර කාම ඡන්ද වගේ වට තිබුණේ මේ මොකද නිවරණ යටතේ ඒත් ප්‍රශ්නයක් නෑ මොකද ලෝභ සිතමනේ කාම ඡන්දය කියන්නේ ඔව්. ඒ පහ තමයි මට දැන් මතක් වුණා මල්ලි මං හිතන්නේ හරි වෙන්න ඕන දැන් ඒ සිත අපිට තියෙනවා නම් ඒ සිත තියෙන බව දැනගන්නවා සරාග හරි සදෝෂ හරි ඒ ඕවනේ අපිට ප්‍රධාන වශයෙන් ඒ සිත දැන් තියෙන බව දැනගන්නවා එක දෙක ඒ සිත නැති වෙනකොට ඒක නැති වෙන බව දැනගන්නවා. දෙක තුන ඒ සිතක් අලුතින් උපදිනකොට දකින්නවා. ඒ කියන්නේ දැන් මෙහෙම හොඳින් ඉන්න ගමන් එකපාරට එකක් නැති ලෝභයක් ඔන්න දැන් හිතේ ඒකට ආවා කියන එක දැනගන්නවා. තුන හතර උපදිනකොට උපදින බව දැනගන්නවා. නෑ පළවෙනි එක මල්ලි පළවෙනි එක මේ දැන් තියෙනවා නම් දැන් තියෙන බව දැනගන්නවා. අපිට ඒක තමයි ලේසි. ඒ කියන්නේ දැන් ටිකක් වෙලා හැදිලා කොයි වෙලාවෙද ඒක ආවේ දන්නේ අපේ හිතේ දැන් ඔන්න දැන් ටිකක් වෙලා ගියාට පස්සේ තේරෙනවනේ මේක ඕන වෙලාවකට හරියනවා. ඒ කියන්නේ ආනාපාන සතිය තුලදී විතරක් නෙමෙයි. මේ අපිට නිකන් ඩේ ටු ඩේ සති සම්පජාඤ්ඤයෙන් ඉන්නකොට ඉන්නවනම් අපිට මේ හිත ඇති වෙනකොට ඒ හැම අවස්ථාවකම මේක කරන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ අපිට හුඟක් වෙලාට තියෙනකොටනේ දැනගන්නේ. ලෝභය ඇති වෙලා ටිකක් වෙලා ගිහිල්ලා දේශය ඇවිල්ලා තරහා ගිහිල්ලා ටිකක් වෙලා ගිහිල්ලා ඒවා කිව්වට පස්සේ තමයි ඔන්න මේක දැන් මේ තරහනේ ඇවිල්ලා තියෙන්නේ කියලා ටිකක් වෙලා ගිහිල්ලානේ ඒ දකින්න එක තමයි පළවෙනි එක. ඒ හුඟක් වෙලාට වෙන්නේ ඒක නිසා ඒක දානවා ඉස්සරහට. ලේසි මතක තියාගන්න එතකොට. ඒක අල්ලගන්න ලේසි එතකොට නේද? ලේසි අල්ලගන්න එකකින් අන්න මේ දැන් තියෙන ස්වභාවය දකින්නවා. දැන් තියෙන්නේ මේක තරහ සහිත සිතක්. එහෙම නැත්නම් ලෝභ සහිත සිතක්. අපි තරහම උදාහරණයට ගමු. තරහ ඒ සහිත කියන්නේ මෙතන මේ උත්පාදිත බංග වගේ අවස්ථාව ලොකුවට ගත්තාමනේ. ඒ කියන්නේ දැන් එහෙම කියන්න පුළුවන්. ඔව් ඒකත් හරි. ඔව් ඒවා සිත් අර ෂණ වශයෙන් මේ දැන් ලොකු කුට්ටිනේ. ඔව් ඉතින් මේ ඒ කියන්නේ තියෙනකොට තියනවා කියලා දැනගන්නවා නැතුණම් නැතුණා කියලා දැනගන්නවා ඇති වෙනකොට ඇති වෙනවා කියලා දැනගන්නවා. ඔව් පළවෙනි එක මං කිව්වේ දැන් තරහ සිත නම් දැන් තියෙන බව දැනගන්නවා. මේ දැන් තියෙන ස්වභාවය දැනගන්නවා. දැන් මට තියෙන්නේ තරහ සිතක්. ඒක පළවෙනි එක. දෙක ඒ දැන් තිබුණු තරහ නැති වෙනකොට ඒ නැති වෙන බව දකිනවා. දැන් තරහ දැන් අඳුනගත්තනේ තියෙනවා කියලා. ඔව්. ඒ තියෙන එක නැති වෙනවා. දැන් අපි ඒකට සතිය යෙදෙව්වහම හුඟක් වෙලාවට ඇත්තට මේක නැති වෙන්න තියෙන chance එක වැඩි. ඒ තරහ කියන්නේ සතිය කියන්නේ කුසල සහිත සිතක්නේ. අරක කැරකි වැඩි වෙවි යන්නේ නැතුව අපි සතිය යොදවපු ගමන් අරක නිකන් බ්‍රේක් හයියෙන් යන කාර් එකකට බ්‍රේක් එක ගැහුවා වගේ අර තරහසිත ඇත්තටම සමහරකට අඩු වෙන්න නැති වෙන්නත් පුළුවන් බර වැඩි නම්. නමුත් ටික වෙලාවකින් හරි ඇත්තටම සතිය හොඳට යොදවනකොට අඩු වෙනවා. එතකොට නැති වෙලා යනවා දකින්නවා. 2 3 අපි දැන් නිකන් ඉන්න වෙලාවක අපිට එහෙම තරහක් නැතිව ඉන්නවා කියමු. අපිට ඕන එකපාරට කවුරු හරි දෙයක් කියපු නිසා හෝ මතක් වෙච්ච දෙයක් නිසා හෝ අලුතින් මේ නැති ඒ වෙලාවේ තරහ තිබුණේ නැහැ. නමුත් first time ඒ වෙලාවේ හැටියට first time මෙන්න තරහ නිකන් ඔඩෝ උස්සන්න වගේ මේ මෙන්න තරහසිත අලුතෙන් දැන් එනවා කියලා දකින්න පුළුවන්. ඒ කියන්නේ අපි අර උත්පාදේ වට හුඟක් ළඟයි. ඒ කියන්නේ අර ගොඩක් වෙලා යන්න උඩදී දැන් මේ එනවා දකින්න. අන්න ඒක හරි වැදගත්. ඒක පුළුවන් නම් ඒ සතියේ ඒ එන අලුතෙන් එන වෙලාවට දකින්න පුළුවන් නම් හුඟක් හොඳයි. ඒක තමයි ඒ දෝෂ සහිත සිත මෙන්න දැන් මට දැන් ඇති වෙනවා කියලා දකින්න එක මුලදිම. 3 ඊළඟට 4 ඒ ආපු එක නැති වෙනවද මට මං හිතුවේ ඒ ආපු එක නැති වෙනව වෙන්න ඕනේ. 5 කොහොම හරි Tamanට දැන් එහෙම එන්නේ නැහැ කියලා දකින්න එක. ඒ 5 හුඟක්ම හොඳ කියන්නේ Tamanට දැන් ඒ තරහ
සිතක් ඇති වෙන්නේ නැහැ කියලා දකින්න එක තමයි මට මතක විදිහට 5. ඕක ආයි තැනක හොඳට හම්බුනොතින් ආයි බම් බලලා කියන්නම් මල්ලි මට මතක විදිහට අර ධම්මානුපස්සනාවේ තැනක වෙන්න ඕන කාමච්ඡන්දය නීවරණ භාවනාවලදී වෙන්න ඕනේ ඕක තිබුණේ. අපි එක දවසක් මේක සාකච්ඡා කරන්න මාලතී මතකද? එමකේ. එම සිත මේ එම සිත නැවත උපදින්නේ නැහැ කියලා දැන ගැනීම තමයි 5 නේද? 5. එතකොට 4 කිව්වයක්කේ මේ අර අලුතෙන් ආපු එක නැති වෙනවා දකින්නවා. ඒ වගේ තමයි මතක මල්ලි 4 නම් හරියටම ෂුවර් නෑ. අලුතෙන් ආපු එක අර 3ේදී අපි දැක්කනේ අලුතෙන් නෑ දැන් 4 වෙනි එක තමයි මේ දැන් ඒක නැති වෙන්න හේතුවක් තියෙනවනේ. ඒ හේතුව දැනගන්න එක. දැන් මේක අලෝභය නිසා ඒ කියන්නේ කුසල හේතුවක් තියෙනවනේ. ඒකට හේතු තිබුණාද කියලා මට මතක නෑ මල්ලි. මේක තනිකරම හිත දිහා බලන එක. හේතු බලන එක වෙනමත් බලනවනේ. ඒ හේතු බලන එක සහ අනිත්‍ය දුක්ඛ ස්වභාව බලනවා. ওই තුනම කරනවනේ. හිතක් ඇති වෙනකොට ඒ හිත දිහා බලන එකට තමයි මේ ඔක්කොම ඒ බලන අවස්ථා සතිය එන අවස්ථා තමයි මේ 5 කිව්වේ. මොකද දැන් ඔය සිත උපදින්නත් හේතු තියෙනවා. ඒ හේතු හේතු දිහා බලනවා. ඒකත් බලනවා. නමුත් මේ 5ට ඒක තිබුණේ නැහැ. නමුත් ප්‍රශ්න එහෙමම අපි ඔය ටික කොහොමත් ඔක්කොම බැලෙන්න ඕනේ නේ. හිත දිහා බලනකොට ඒක අපි මේ පේනවා නේද? කතා කරන්නේ ඉගෙන ගැනීමේ පහසුව සඳහා වෙනම මේවා කතා කරාට ඒ මොහොතේදී මේවා ඔක්කොම එකටනේ වැඩ කරන්නේ. ඒ හිත දකින්නවා, හිතේ ස්වභාවය අනිත්‍ය ස්වභාවය දකින්නවා. ඒ හිත ඇති වෙන්න හේතු වෙච්ච සංඥාවන් වේදනාවන් දකින්නවා. ඒවා මේ දැන් මෙහිම වචන කිව්වට වෙනම කිව්වට මේක එක ෂණයෙන් මේ මොහොතේ ඒක දකීමනේ වෙන්නේ. ඔව්. එතකොට මේ අපි 4 වෙනි එක හරියට පැහැදිලි නෑ එතනක්. මේකත් පොඩ්ඩක් හොයලා කියන්න. මේ අනිත් 3 4 නම් හරි මං හිතන්නේ මල්ලි ඒක හොඳයි මතක් වෙලා ආපු එක. ඒක තැන හොයාගන්න පුළුවන් වෙයි මං හිතන්නේ. හොයාගත්තොත් මං කියන්නම් මල්ලි. හොඳයි. ගොඩක් පිං. අපි තව මොකුත් ප්‍රශ්න තියෙනවද මේ ටොපික්ස් එක සම්බන්ධයෙන්? දැන් ඊළඟට තියෙන චිත්ත පරිසංවේදී අපි කිව්ව අභිප්‍රමෝදයන් යටතේ සෝරි ජානකි මේ පුෂ්පා හුව එකනේ. අපි ඒ පළවෙනි එකට තමයි අපි හුඟක් දුරට ගියේ චිත්ත පටිසංවේදී එක. දෙවෙනි එක පුෂ්පා අභිප්‍රමෝදයන් කියන්නේ අර සිතෙහි සතුට. ඒ කියන්නේ මේ හොඳට චිත්තානුපස්සනාව වැඩෙනකොට ඒ කියන්නේ ආනාපාන සතිය දැන් සමාධියත් එක්කනේ මේ අපි ඉන්නේ හොඳටම හුස්ම රැල්ලත් එක්ක. එතකොට මෙතනදිත් සිතේ සතුට ගැන දැනෙන බව තමයි මේ දැන ගැනීමෙන් මේක අර ඉස්සරහ උඩ තියෙන ප්‍රීතියටත් සුඛයටත් පොඩි සම්බන්ධකමක් තියෙනවා කියලා හිතෙනවා. ඒ අර අභිප්‍රමෝදනීය ගතිය. ඒ කියන්නේ යම්කිසි මෙතනදී ඇත්තට සතුටට වඩා ඒක මොන හරි මේ හොඳ මේ මං හිතන්නේ ওই සමාධිය වැඩෙනකොට තියෙන හොඳ මේ ප්‍රමෝදමත් වූ ගතියක් වෙන්න ඕන මෙතන කියන්නේ. ඒක දැනගනිමින් හුස්ම ගන්නවා පහළ හෙලනවා. තුන්වෙනි එක සමාදහං චිත්තං. ඒ කියන්නේ සමාහිත සිත කියන එක. ඒ කියන්නේ දැන් අපිට තේරෙනවනේ හිත සමාහිතයි කියලා. ඒ බව දැනගනිමින්. ඒ කියන්නේ අර මතකද චිත්තානුපස්සනාවේ දැන් ටිකට ඉස්සෙල්ලා මල්ලි කිව්වේ අර සංකිට්ත විකිත්ත එකනේ විසිරුණු සිත. දැන් මේ අපි ආනාපාන සතියේදී ඒ හොඳට හිත එකඟ වෙන බව ඒ බවත් දකිමින් හිස්ම ගන්නවා පිට කරනවා. ඊළඟට තමයි විමෝචයන් චිත්තං. ඒ කියන්නේ මෙහෙම හිත හොඳට සමාධියෙන් ඉන්නකොට අර හිතේ එනවා යම්කිසි නිදහස් ස්වභාවයක්. මෙතන විමෝචය වෙනවා කියන්නේ විමුක්තිය. ඒ කියන්නේ නිදහස් වීමක් වගේ හිත අර ඇත්තට මොකින්ද නිදහස් වෙන්නේ ක්ලේශවලින්. දැන් මේ සමාධිය නැතිව ඉන්නකොට අපිට හුඟක් වෙලාට හිතාගන්න බැරි ස්පීඩ් එකකින් එක දේවල් එක්කමනේ වැඩ කරන්නේ. එකේ කරුණුත් එක්ක දුව ඒ අපි දන්නෙත් නෑ අපේ හිත හිතලානේ. දැන් එහෙම නැති මේ සමාධියේදී ඒකයි මේ අභිප්‍රමෝදනීය ගතිය එන්නෙත් ඒකයිනේ. ඒ එකඟතාවය තුලින්ම එන
සතුටු ගතිය, සමාහිත ගතිය සහ කෙලෙසුන්ගෙන් මිදුණු ගතිය. ඒවා තමයි මේ ඒ බව දකිමින් අර සමාධියේදී අර අපි එදත් කතා කරේ අර නීවරණ ධර්ම ඔක්කොම යටපත් වෙනවනේ. ඒක ඒ කියන්නේ తాවකාලික වශයෙන් සම්පූර්ණයෙන්ම කියන්නේ අනුශේ වශයෙන් තියෙනවා. නමුත් ඒ සමාධිය තියෙන වෙලාවේදී අපේ හිත හරිම මේ හරි නිදහස්. ඒ නිදහස් බව තමයි මේ විමෝචයන්. ඒ කියන්නේ කෙලෙසුන් වලින් නිදහස්. ඔව්. ඒ කියන්නේ ඇලුණු ගතියක් නෑ නේද? ඔව් ඒ පහම ඇලුණු නඩට ගතියක් වෙනවනේ නෑ. ඔව්. කාමච්ඡන්දය නෑ, ඇලුණු ගතිය නෑ, දෙවෙනි එක ව්‍යාපාදය නෑ, උද්ධච්ච කුක්කුච්චේ නෑ, විචිකිච්ඡාව නෑ. ඒක ප්‍රධාන පහ නැති බව තීන මිද්දේ නැහැ. ඔය අභිප්‍රමෝදය කියන්නේ ඇත්තටම තීන මිද්දේට විරුද්ධකමනේ. අර නිකන් අභිප්‍රමෝදය කියන්නේ sorry to interrupt zest කියන එකනේ. මොකද zest is Zest, vengeful. That could be the closest word. English වලින්. ඔව්. ඒක තමයි. ඒක හොඳ වචනයක්. ඒ කියන්නේ මේ අර නිකං සතුටක් අර නිකං අපි සින්දුවක් අහලා ඉන සතුටු ඒවට වඩා මෙතනද තියෙනවා. මෙතනදී හොඳ ප්‍රබෝධමත් අර විදර්ශනාව තුලින් සමාධිය තුලින් එන හරිම ප්‍රබෝධමත් ගතියක් වෙන්න ඕන මෙතන කියන්නේ. කායික වශයෙන් නේද? කායික වශයෙන් ප්‍රමෝදමත්. කායිකනොත් ප්‍රමෝදත් සිතනොත් ප්‍රමෝදයි. ඇත්තටම ඒකනේ හිතා ගන්න පුළුවන්. ඒක නිසානේ ගොඩාක් ඔය සමාධිය වැඩුවාම එක දේවල් කරන්න පුළුවන් වෙන්නේ නේද? අර ශක්තිය එක ඒවා එනවනේ. ඒ කියන්නේ ඒ ප්‍රමෝදය ප්‍රමෝද ගතිය හිතන්න පුළුවන්. මොකද හිත සමාධිමත් වෙනකොට ඒක බොඩි එකට බලපානවනේ. කායයි හිතයි දෙකට. ප්‍රීති කියන්නේ සිතෙන් සන්තෝෂ වෙන එක. සෙස්ට් කියන්නේ කායික වශයෙන් සන්තෝෂ වෙන. කායික වශයෙන්. ඔව්. හරි. එතකොට සමාධන් කියන්නේ දැන් සමාධියක වගේ ඉන්නවා කියන එක නේද? සිත දැනගෙන. හිතේ එකඟ බව දකිමින් සමාහිත සිත දකිමින් ඒ හිත ඒ වෙලාවට කෙනෙක් දැනෙනවා ඇතිනේ. දුවන් නැති බව නිකන් එක තැන තියෙන බව. එතකොට සමාධන් කියන්නේ සිත එකඟ බව දකින්න එක. විමෝචන කියන්නේ කෙලස් දැන් නැහැ කියලා දකින්නවානේ. දකින්නවා. ඒ අවස්ථාවේදී කෙලෙසින් වලින් හරි නිදහසක් හිතේ අර පිබිදුණුකමත් එක්ක දකින්නවා කෙලෙසුන් නැත්තෝ. නිදහස් බවක් දකින්නවා. ඒ හතර තමයි පුෂ්පාව චිත්තානුපස්සනාව යටතේ. බොහොම පිං කුමාරේ මේ දැන් පුළුවන් කන්ටිනියු කරන්න ඊළඟට දැන් සිතානුව බැලුවානේ. චිත්තානුපස්සනාවෙන් ආනාපාන සතිය බලනවා. හරි. ඊළඟට තියෙන ධර්මානුපස්සනාවෙන් බලන එකනේ නේද? ඒ කියන්නේ අනිත්‍ය දැකමින් බලන එක නේද? ඔව්. ධර්මානුපස්සන. අපි හැම දෙයක්ම අනිත්‍ය බව දකිමින් දිගටම කරේ. කියන්නේ අර අපි දැන් අනිත්‍ය බව දකිනවා කියන එක ගොඩාක්නේ අර නාම රූප වශයෙන් ධාතු වශයෙන් අපි දීර්ඝ වශයෙන් අභිධර්මයේ ඉගෙනගත්තු දේවල් ඒවා ඒ ආකාරයෙන්ම අපේ එක්ස්පීරියන්ස් එක්ක දකින්න එකනේ මේ කියන්නේ සමාධි සිද්ධ තුලින්. එතකොට ධර්මානුපස්සනාවේ දැන් චිත්තානුපස්සනාවේ කොටස් හතරකින් බැලුවානේ. ඒතර ධම්මානුපස්සනාවේ කොටස් කීයකින්ද? ඒ හතර තමයි අනිච්චානුපස්සනා, විරාගානු මේ ස්ක්‍රීන් එක වට පේනවද පුෂ්පා? නෑ මම වෙන ස්ක්‍රීන් එකක ඉන්නේ. මේ මල්ලි දාලා තිනවා. ඒක ඔයාලට ඒකේ කොපියක් ගන්න පුළුවන්. අනිච්චානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී. පොඩ්ඩක් කියන්න මම කරුණාකරලා ඒක කියනවාද? මට ඒ ස්ක්‍රීන් එක එන්නේ නෑ. ඇත්තද? එතකොට මොනවද කිව්වේ? විරාගානුපස්ස. පළවෙනි එක අනිච්චානුපස්සී. අනිච්චානුපස්සී. ඊළඟට විරාගානුපස්සී. ඊළඟට නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී. පටිනිස්සද්දානුනේ. පටිනිස්සග්ගානු. ගායන. ගායන පස්සේ හරි.
ඔව්. හරි මට දැන් තේරෙනවා. ඔව් ඒක බොහොම තමයි අර ජානකී විස්තර කරේ අර විරාගයි නිරෝධයි පටිනිස්සග්ග එකටම වගේ යනවනේ වැඩි ඒ කියන්නේ ඒ ක්වොලිටි එක එන්නේ දියුණු වෙවි ඒ හතරම බොහෝම එකට යනවා ඒකේ ක්වොලිටි එන්නේ ඒ හිත දියුණු වීමත් සමග හරි බොහොම පිං කුමාරි. හොඳයි මල්ලි ඉන්නවද ඔව් අක්කා බොහොම පිං අක්කා මේ අපි එහෙමනම් වෙන මොකුත් ප්‍රශ්න නැද්ද අද දේශනාව ඉතින් අවසන් කරන්න පුළුවන් හෙට අපි සූත්‍ර දේශනාව ආරම්භ කරමු ජානකී අක්කා මොකද සූත්‍රයක් මේ හෙට කරන්නේ අනුරුද්ධ සූත්‍රය මල්ලි. අනුරුද්ධ සූත්‍රය එහෙමනම් අද දේශනාව ඉතින් අවසන් කරමු මේ අපි අවසන් කරන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් විදර්ශනා භාවනාවක් වඩමුද මේ තමන්ට කැමති දෙයක් අරමුණු කරලා එක්ක සිතක් අරමුණු කරලා එහෙම නැත්නම් වේදනාවක් එහෙම නැත්නම් නීවරණ ධර්මයක් අරමුණු කරලා මේ ටිකක් අර පුහුණුවක් ලැබීම සඳහා මේ අපි හැමෝම එකට විදර්ශනා භාවනාවක් කරමු මිනිත්තු කිහිපයකට අවසන් කරන්න ඉස්සෙල්ලා කමන්න නේද තමන්ගේ යම්කිසි දුර්වල ගතියක් අරමුණු කරලා ඒකේ සංඥා සහ වේදනා බලන්න ඒ කියන්නේ දැන් කියන්නකො අපේ බෑඩ් හැබිට් එකක් තියෙනවා කියලා ඒ හැබිට් එක වුණත් අරමුණු කරලා ඒකේ තියෙන සංඥා සහ වේදනා දකින්න උත්සාහ කළොත් ඒක ඒ ශක්තිය තව තවත් මේ දුර්වල කරන්න පුළුවන් අඩපණ කරන්න පුළුවන් ඒ තුලින් අපිට අපේ පොඩි මේ අඩුපාඩු හදා ගන්න පුළුවන් අන්න ඒකත් උත්සාහ කරලා බලමු එහෙනම් අපි පටන් ගමු මිනිත්තු කිහිපයක් ඒක දිහා උපේක්ෂාවෙන් බලන් ඉන්න ඒකේ ඇතිවීම පැවතීම නැතිවීම බලන් ඉන්න දැනගන්න ඒක අමාරු නම් ඇලෙන්න එපා කියලා පොඩ්ඩක් ඒකේ ශක්තිය අඩු කරගන්න ඊට පස්සේ බලන්න අල්ලි මං කියනවා ඇහෙනවද? දැන් ඇහෙනවා කිසිලා හුන්නේ මම පොයින්ට් තියටර් එකකට තා වගේ ඉන්න තැන හරි සවුත් රිසෙප්ෂන් ඕගොල්ලෝ දැන් ඩිස්කෂන් එක කොහමද? දැන් අක්කා මේ පොඩි භාවනාවක් කරන්න බැලුවේ මේ ඕ සෝරි මට ප්‍රශ්නයක් තියෙනවා එහෙනම් මම හෙට අහන්න it's okay අක්කා මිනිත්තුවක් හිටියොත් අපිට අහන්න පුළුවන් alright හෙට ඉන්න හොඳයි සිල්දරට තෙරුවන් සරණයි මොන හරි ෂෙයා කරන්න කැමතිද තමන්ගේ එක්ස්පීරියන්ස් කැමති කෙනෙක් ඉන්නවනම් දැනුණ දේ කරපු විදිහ
පොඩ්ඩක් ෂෙයා කරන්න අනිත් අයටත් පැහැදිලි කිරීම සඳහා. තමන්ගේ බෑඩ් හැබිට්ස් ගැන එහෙම අරමුණු කළාද කවුරු හරි? වගේම වේදනාවක් සිතක් අරමුණු කළාද? ඒවේ සංඥා සහ වේදනා බැලුවද? බලපු කෙනෙක් ෂෙයා කරන්න කැමතිද? දිස්නක්වා කැමතිද ෂෙයා කරන්න? අනේ මල්ලි තරහ වෙන්න එපා. තෙරුවන් සරණයි. මට නම් කරන්න හම්බුනේ නැහැ. පොඩ්ඩක් බිසි. මම මේ appointment එකකට යන්න කියලා I was getting ready. I'm sorry. It's okay අක්කා. හොඳයි. තෙරුවන් සරණයි. යනකේ තෙරුවන් සරණයි මල්ලි. මම ලීව් කරාට කමක් නැහැ නේ. කමක් නැහැ කමක් නැහැ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. යනකේ කවා කැමතිද ෂෙයා කරන්න? කියන්න මල්ලි මම කියන්නේ මට දැන් අද වෙච්ච දෙයක් කියන්නම්කෝ මේ දැන් මේ දවස් මම සාමාන්‍යයෙන් මට උදේ පොඩි රිචුවල් එකක් තියෙනවා උදේ පාන්දර නැගිටලා සත්තුන්ට කැම දාලා ඊට පස්සේ මේ බුදුන් වහන්සේලා දැන් මේකට එනවා මම මේ අපේ සෙෂන් එකට එනවා ඉතින් දැන් මේ දවස්වල හුඟක් කරුවලයිනේ ඉතින් ඒ නිසා සත්තුන් කන්න දාන්න පරක් වෙනවා ඉතින් මම සමහරට රැට දැම්මම නාරියා හැම කාලේ යනවා. ඉතින් දැන් මම මේක බල ඉන්නකොට මේ මගේ යාළු රොබින්ස් වලින්ෙක් ඉන්නවා. ඒගොල්ලන් මේ සීඩ්ස් කන්නේ ඇවිල්ලා බලන් ඉන්නවා. මං ගියාම අතට ඇවිල්ලා අතෙන් කනවා. දැන් මම මේක කරන වෙලාවේ මේ දැන් අපි අර මේ කුමාරි මේවා අපිට එක්ස්ප්ලেইন කරන වෙලාවේ මම මේ වාඩිලා ඉන්න තැන ඉන්නකොට මට පේනවා මේ ජනේලෙන් රොබින් ඇවිල්ලා බලාගෙන ඉන්නවා. ඉතින් මට අර මේ ඉතින් මට අර දැන් ඔය කියපුව ඔක්කොම කල්පනා වුණා අපි දැන් ඉගෙන ගත්තා. ඕන්න මට දැන් හිත දැන් විසිරිලා දැන් මේ වෙන්ද යනවා. දැන් මම නැගිටින්න ඕනිද නැද්ද කියලා අර ඉන්න ඩිලෙමා. ඉතින් කොහොම හරි ඊට පස්සේ මම මගේ අර ආසාවට නැත්තම් ඒකට ඉඩ දීලා මම දැන් නැගිටලා ගියා. නැගිටලා ගිහිල්ලා අර උට මම දෙනවා අර චූටි මේ සූට් මේ පෙලට්ස් වගේක් තියෙනවා. ඉතින් ඉක්මනට දුන්නා දැන් ඉතින් ඌ එන්නේත් නෑ ඌ නිකන් හොරතල්ලේදී මේ සින්දු කිය ඉන්නවා ඊට පස්සේ මට ටිකක් තරහක් ගියා මේ පස්සේ ඒකල මං එහෙනම් මං පස්සේ එන්නම් කියලා මං ඌට කියනකොට ඌ ඉතින් ඇවිල්ලා මේක අරගෙන ගියා ඒ වුණාට ඉතින් මට ඒක භාවනාව අර ඒ වෙලාවෙත් මං එතකොට මං ඒ ටික අර දැන් අද ඉගෙන ගත්ත ඒවා ඔක්කොම හිතුවා ඔන්න දැන් මෙහෙම හිතක් ආවන්න මෙහෙම වෙනස් වුණා කියලා ඒක තමයි වුණේ මට අද. හොඳයි. අක්කේ ඒ තරහ සිතක් දැනගත්තනේ. ඔව්. මට ඉතින් කුරුල්ලෙක් එක්ක තරහ එනවා කියන හොඳ නෑ. ඉතින් මට අර මට ඕනි කරලා තියෙන ඉක්මනට මෙතන ඇවිල්ලා දැන් මේකට මට මිස් වෙනවනේ. ඉතින් ඒ නිසා අර තරහ හිතක් එන්න අර ඒ අවස්ථාවක් යෙදෙන්න ඕනේ. දැන් අපි හිතුවට දැන් මම හුඟක් වෙලාවට හිතනවා මට සාමාන්‍යයෙන් තරහ යන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මට තරහ යන අවස්ථා හුඟක් ඇවිල්ලා නැති නිසා. ඒ වුණාට අර ඒ වගේ දෙයක් ආපුවම අර එච්චර සුළු දෙයකටත් නිකන් මගේ හිත නිකන් පොඩි කේන්තියක් වගේ යනකොට මම ඒක මේව කරගත්තා. ඒ වුණාට අර හිතේ ස්වභාවය ඉතින් ඒ විදිහයි. ගොඩක් පිංක් ඒක දැනගත් එක තමයි වටින්නේ. ඒ වෙලාවේදී දැනගත් එක. ඉතින් ගොඩක් පිංක් මේ තෙරුවන් සරණයි කුමාරි අක්කා ආට මුකුත් ෂෙයා කරන්න පුළුවන්ද? සොරි මල්ලි මට මේ මම ඉතින් විශේෂයෙන්ම මට කියන්නේ එහෙම අර හැබිට් එකක් කියලාම නෙමෙයි මට නිකන් මේ චුට්ටක් ওই තරහ ගිය එකක් තමයි මම කල්පනා කරේ. මට මේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මල්ලි මට සමහර වෙලාවට අර ඒ වෙලාවෙම වෙන දෙයක් නැතුව පරණ එකකින් ඇත්තටම ඒක මේ දන්නේ නැහැ ඒකයි කියලා මට ඒක හිතට ගත්තාම එහෙම මට ඒකේ පොඩි මේ මට ඒක කරන්න බැරි කමක් තියෙනවා මට හුඟක් වෙලාවට පුළුවන් ඒ මොහොතට එන්නේ ඒක දකින්න තමයි. ඉතින් ඒ ප්‍රශ්නේ නිසා මට ඒක මට මේ චූටිය තරහක් ගිය අවස්ථාවක් කල්පනා කරලා මම ඒක බලන්න ගියාට මට ඒක හරියට ප්‍රැක්ටිකලි කරන්න බැරි කමක් තියෙනවා. මම ගමන අතහැරලා දැම්මා. මම ඒකෙත් දැක්කා මට ඒකට තියෙන මේ
සමහරට මගේ හිතෙන්ම ඒක මට කරන්න බෑ කියලා මම හිතලාද කියලා. කියන්නේ මගේ හිතෙන්ම දාන සංඥා ගොඩක් නිසා මම මේ අර ඒක කරන්න බෑ කියලා මගේ හිතේ කොහොම හරි තියෙනවා. අර ඔව්. ඒක දැක්කා මම සහ මේ ඒකට තියෙන පොඩි මේ අකමැති ගතියක් දැක්කා. ඒ කියන්නේ ඒක කරන්න තියෙන අකමැතිකම. දැන් ඒ තරහ දැන් හිතාගෙන මට ඒක ගැන ඇනලයිස් කරන්න අමාරුයි. හරි හරි. ඔව් මේ මට හුඟක් වෙලාට ඒ මොහොතේදී වෙන්න ඕනේ නේද? ඔව් මාළි මං හුඟක් වෙලාට දැන් මට ඒ මොහොතේ වුණොත් දැන් තරහ යන අවස්ථාවේ හැබැයි ටිකක් වෙලා ගිහිල්ලා තමයි හුඟක් වෙලාට මතක් වෙන්නේ. ඒ කියන්නේ ටක් ගාලම ඉන්නේ නැහැ. ලෝභය පැත්තට නම් හුඟක් වෙලාට දැන් ඒක ගන්න පුළුවන් තරහ යන එක ටිකක් ගිහිල්ලාම තමයි එකපාරට සතිය මතක් කරගෙන ඔළුවට එන්නේ. ඔව්. ඒ කියන්නේ පුංචි ලොකු තරහවල් නෙවෙයි පොඩි දේ වුණත් අපි තරහ කිව්ව ගමන් ලොකු ඒවනේ හිතන්නේ. එහෙම නෙවෙයි අර පොඩි නුරුස්සන කියන්නේ ඉදේකට අකමැතිකම. ඔව්. ඒක දකින්න උත්සාහ කරනවා මම ඒ වෙලාවේ ඇති වෙනකොට. හරි හරි. මේ මොහොතේම නේද? ඒ මොහොතේ මට අර පරණ එකක් මතක් කරගෙන කරන්න අමාරුයි. ඇයි දන්නේ ඒක. ඔව් නෑ ඒක ඉතින් දැන් අකට දේවල් මතක් වෙනවනේ මේ අතීතයෙන් නේද? අතීතයේ සිද්ධ වුණු දේවල්. ඒ මතක් වෙන වෙලාවට ඒ හිත ගැන බැලුවාම හරියට. එහෙම පුළුවන් මන්දි. ඒක මතක් වුණ ඒ කියන්නේ ඒක නැචරලි දෙයක් ආවොත් ටක් ගාලා ආයි සතිය එතනට ගේන්න පුළුවන්. නැචරලි මතක් වෙලා આવොත් දැන් මං මතක් කරලා ගන්න කියලා අරගෙන එහෙම ඒකට මට ඒ වෙලාවට එන්නේ නැහැ මේ තරහක් කෝලෝ එහෙම මට ඒකක ඒ මොහොතට දැන් කියන්නේ කවුරු හරි බැනපු දෙයක් මතක් වුණා කියලා ඒතකොට ඒ වෙලාවේදී තමන්ගේ නැචරලි මතක් වුණොත් පුළුවන් මන්දි. දැන් මට ඒක මං දැන් මතක් කරගන්නවා කියලා මට එහෙම කරන්න බෑ. ඒ කියන්නේ එතකොට මට ඒකට එන්නේ නෑ එහෙම විශේෂයෙන් ඒක ගැන තරහක් හෝ දෙයක් එහෙම ඒ වෙලාවට ගන්න බෑ ඒ ගැන හිතලා. ඔය ඒ කියන්නේ මතකේ එනවා ඒකට තරහක් එන්නේ නැහැ කියන එක කියන්නේ නේද? අන්න හරි. ඒක හින්ද වෙන්නේ නැති. ඔව්. විශේෂයෙන් තරහක් අමුතුවෙන් ඒ ගැන හිත ගැන බලන්න තරම් තරහක් එන්නේ නැහැ. ඒ කියන්නේ හැබැයි නැචරලි මතක් වෙන වෙලාවල් තියෙනවා. දැන් සමහර ඒවත් ඇත්තටම ටිකක් අඩුයි දැන් එහෙම මට එහෙම ගොඩක් ඒ කියන්නේ ඇත්තටම අර පරණ එකක් මතක් වෙලා තරහ යන එක ඇත්තටම අඩුයි කියන්න පුළුවන්. ඒක ලොකු දෙයක් කියලා හිතෙනවා. ඒ කියන්නේ ඇත්තටම නැත්තම් හුඟක් වෙලාට වෙනවනේ ඕක පරණ එක මතක් කරලා තරහ ගන්න එක. ඔව් නේද? මේ හොඳයි එහෙමනම් අපි එතනින් අවසන් කරමු. අකට ගොඩාක් පිං ජානකයක් කරත් පුෂ්පක් කරත් සියලු දෙනාට ගොඩාක් පිං මේ ප්‍රෝග්‍රෑම් එකට සහභාගී වෙලා කන්ට්‍රිබියුට් කළාට. මාලතී ප්‍රශ්නයක් අහන්න තියෙනවා කිව්ව නේද මල්ලි? මාලතී බිසිනස් ගන්න. මාලතියක් මේ යන්න උනා ගිහිල්ලා මෙසේජ් එකක් දාලා තුන ගියා කියලා. මේ අපි එහෙමනම් අද දේශනාව එතනින් අවසන් කරමු. සියලු දෙනාට තෙරුවන් සරණයි. සුදසක් වේවා. තෙරුවන් සරණයි මල්ලි. තෙරුවන් සරණයි. දැක්කා. හලෝ